වසර 5000ක් පුරාවට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානනීය හෙළිදරව්ව අපට අමතක වගිය අපේ පරපුරේ ලේ උරුමයේ සත්‍ය කතාව ආයුෂ් බොහෝ වේවා කියලා ඔබට ප්‍රාර්ථනා කරනවා. සුපුරුදු වැඩසටහන ආරම්භ කරන්න සූදානම් වෙන්නේ සියත රාවණා වැඩසටහන. ඒ වෙනුවෙන් දැන් ඔබ හුරු පුරුදු වෙලා ඉන්නවා මේ වෙලාව පිළිබඳව විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ පහුගිය සතියේ විකාශය වූ 150 වන රාවණ වැඩසටහන වෙනුවෙන් විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබිලා තිබ්බා. විශේෂයෙන්ම අපේ වැඩසටහනට විතරක් නෙමෙයි YouTube නාලිකාවටත් බොහෝ ප්‍රතිචාර ලැබිලා තිබ්බා. බොහොම ස්තුතිවන්ත වෙමින් අද සූදානම් වෙනවා තවත් සුවිශේෂ රාවණ වැඩසටහනක් ආරම්භ කරන්න. විශේෂයෙන්ම මේ දිනවල තිබෙන ගැටලු මේ වසංගත තත්ත්වය එහෙම නැත්නම් මේ කොරෝනා COVID-19 උවදුර හා සම්බන්ධව පැතිර යන ජනතාව බියවැද්දුණු ස්වභාවයට පිළිතුරක් සමහර වෙලාවට මේ රාවණ ඉතිහාසයෙන් සොයා ගන්නට පුළුවන්කම තිබේවි. ඒ නිසා මේක බොහොම සුවිශේෂ වැඩසටහනක්. ඒ වැඩසටහන වෙනුවෙන් බොහොම දුර බැහැර සිට කල් ගත කරමින් පැමිණි අපේ පරිසරවේදී ඉතිහාස ගවේෂක තිලක් කන්දේගම මහත්මයාව තාම ගෞරවයෙන් පිළිගන්නවා. ආයුෂ බොහෝ වේවා කියලා. දැන් වසංගත රෝග පැතිරීම පිළිබඳව කතා කරද්දී හෙළවෙදකම තාම සුවිශේෂ මාතෘකාවක්. ඒ නිසා ඒ ශේත්‍රයේ පිළිබඳව ඒ විෂය පිළිබඳව මේ වැඩසටහන් මාලාව පුරාම කතා කරන්නට යෙදුණු බොහොම සුවිශේෂ කෙනෙක් එතුමන් ටික කාලයකට පස්සේ දිගු නිහැඩියාවකට පස්සේ කියලත් සමහර වෙලාවට කියන්න පුළුවන්. ඕගොඩපොළ වේද පරම්පරාවේ වර්තමාන පුරුක ඒ වගේම ඊටාම ගෞරවයෙන් ඒ ප්‍රදේශවාසීන් එතුමන්ව හඳුන්වන්නේ අඹමල්ලේ වෙද මහත්මයා කියලා. ඉතින් අපි ඊටාම ගෞරවයෙන් පිළිගන්නවා තනුෂ්ක රවිප්‍රිය කස්තුරි ආරච්චි මහත්මයා. ආයුෂ බොහෝ වේවා. ආයුෂ බොහෝ වේවා. මේ වෙදකම ඒ වගේම ඉතිහාසය ගැන කතා කරද්දී ජ්‍යොතිෂයට හිමි වෙන්නේ බොහොම සුවිශේෂ තැනක්. ඒ නිසා අලුත් අවුරුද්දක් ලබනකොට එහෙම නැත්නම් විශේෂ ග්‍රහමාරුවක් සිද්ධ වෙද්දී ඔබ වෙනුවෙන් කළ යුතු අත්පිළිවෙත් පිළිබඳවත් විශේෂයෙන්ම රාවණ ඉතිහාසය පිළිබඳවත් බොහෝ දේ කතා කරන මේ වැඩසටහන ආරම්භයේ සිට මම හැමදාම කියනවා වගේ අපි ලංකාවේ දකුණද උතුරු කෙළවරයටද යන්නේ ඒ හැම තැනකටම අපිත් එක්ක අත්වැල් බැඳ ගන්න බොහොම සුවිශේෂ කෙනෙක් එතුමා. ජ්‍යොතිෂ විද්‍යා විභූෂණ, গুপ্ত විද්‍යාචාර්ය, গুপ্ত විද්‍යා ශිරෝමණී, ජ්‍යොතිෂ රත්න පසුගියදා ලැබුණ එතුමන්ට ගෞරව නාමයක් දේශමාන්‍ය කියලා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී එම් බණ්ඩාර මහත්මයා. ආයුෂ බොහෝ වේවා කියලා පිළිගන්නවා. ආයුෂ බොහෝ වේවා. දැන් කද්දගම මහත්මයා හෙළ වෙදකම පිළිබඳව බොහෝ සාක්ෂි ඔබට හමු වෙලා ඇති. ඔබ මිනිසුන් සාමාන්‍යයෙන් නොයන ගම් දනව් සිසාරමින් මේ ඉතිහාසය සොයා බැලුවා. මේ ඉතිහාසයයි හෙළ වෙදකමයි කියන්නේ ගහයි පොත්තයි වගේ. මේ දෙක වෙන් කරලා ඈත් කරලා කතා කරන්න බෑ. ඒ නිසා මේ වර්තමානයේ ඇති වෙලා තියෙන වසංගත තත්වයන් වලට බොහෝ දේවල් පිළිතුරු හෙළ වෙදකම ඇතුලේ තියෙනවා. වැඩේ තියෙන්නේ වැරදි දේ උඩ මතුවෙන නිසා කොසල් රජුරුවන්ගේ සිහින 14න් එක් සිහිනයක වගේ හරි වැරද්ද මොකක්ද කියලා හොයාගන්න බෑ. හැමෝම පැටලිලා ඉන්නේ. අද අපි මේක ලෙහෙමු. සංගමහත්ය මම හැමදා වචන කතාවක් තමයි මට රාවණ දේහය නෙවෙයි රාවණ දඬුමුණුරය නෙවෙයි මට හොයාගන්නලා තියෙන්නේ මේ මහා ශ්‍රේෂ්ඨ රාවණයන්. ඔවුන්ගේ නෑදෑයන්ගේ උදව්වෙන් ඒ කියන්නේ ඍෂිවරුන්ගේ උදව්වෙන් ඔවුන්ගේ පරපුරේ උදව්වෙන් තේරුම් ගත්ත අවබෝධ කරගත්ත ඥානය ඒ ඥානය කොයි ආකාරයෙන් පාවිච්චි කරලා තියෙනවද මේ තමන්ගේ පරපුර වෙනුවෙන් අන්නේ ඥානය හැවීමේ ගිය ගමනක තමයි මට මේ ඥාන මම සැක කරපු ඒ ඔලු 10 නැත්නම් දසිස් හම්බ වෙන්නේ. ඒකෙන් එකක් තමයි ඔය දැන් ඔබතුමා අහපු ප්‍රශ්නේ හෙළ වෙදකම ගැන. එතකොට මේ හෙළ වෙදකමේ පැතිකඩවල් ගොඩයි. හැබැයි වෙද මහත්තයෙක් කියලා වෙන් වෙලා හිටපු කෙනෙක් හිටියානම්
ගම් කීපයකට එක්කෙනෙක්. අපි ඇතියන් තුලින් ගත්තොත් අඹමල්ලි වේද මහත්තයා. ගමෙන් කියන්නේ මීනපලා වේද මහත්තයා. ඒ ගමේ නමින් තමයි ඒ ප්‍රභූවරයා හඳුන්වන්නේ. හරියට ස්වාමීන් වහන්සේ නමක් ගමේ නමින් හඳුන්වනවා වගේ. පස්සේ පරිවර්තන වෙලා යනවා මේ ගමේ නම මේ මහා මැරයන්ටත් පාවිච්චි කරනවා. මහා කඳුරේ නැත්නම් ගිරිබාවේ කියලා නමක් දාලා එහෙම අයටත් පාවිච්චි කරනවා. නමුත් මේ ඒ ඉස්සර කාලේ පාවිච්චි කළේ ගමේ නමින්. එඳයි මට ගම් වලට යන්න උනේ මේ වෙදකම් ගැන හොයන්න. මම ගම් වලට මේ වෙදකම ගැන හොයන්න යනකොට ගම් වල එහෙම කෙනෙක් දකින්න නැහැ. හැබැයි ඒ ගමේ ලෙඩුත් නැහැ. ලෙඩක් හැදුනට ගණන් ගන්නෙත් නැහැ. ඒ පවුල් අස්සේ තියෙනවා යම්කිසි සැඟවිච්ච දෙයක්. සැඟවිච්ච වෙදකම. පස්සේ කාලෙකදී මේ වෙදකම තමයි පහර දුන්නේ මේ රටේ. මේ වෙද මහත්තුරු හොයාගෙන යන ගමනේදී ගමනට මට ධෛර්යයක් වුණේ අද අපේ මිනිස්සු මේ වෙදකම ප්‍රතික්ෂේප කළත් මේ වෙදකම අභිබවා බටහිර වෙදකම උඩට ඇවිල්ලා බටහිර වෙදකම විසින් මේ හෙළ වෙදකම යට කළත් ඒ බටහිර මිනිස්සුම ලියාපු සාක්ෂි ටිකක් තියෙනවා වෙදකම් පිළිබඳව ඡායාවක්. මම කියන්න මෙලා කියවන්න පුළුවන් සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් දෙකම මේ පොත තියෙනවා. ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ බිටර් බෙරි කියලා. ලියන්නේ ක්‍රිස්ටින් ස්පිටල්. ක්‍රිස්ටින් ස්පිටල් කියන්නේ සුදු ගෝනා සුදු වැද්දා ලියාපු ස්ටීවන් කියන සුද්දාගේ දුව. එයා මේ පොත ලියන්නේ නාවල පිටියේ ඉඳලා. මේ නාවල පිටියේ ලියන්නේ ලන්තානා එස්ටේට්. ලැන්ටන් එස්ටේට් කියලා කියන අදත් ලන්තානා වත්තේ ඉඳලා මේ පොත ලියනවා. ඔවුන් කොහොමද ඒ වතු අධිරාජ්‍යය ගොඩනැගුවේ කියන කාරණාවලට ගිහිල්ලා මේක තිත්ත කෝපි වෙන්නේ. කෝපි තිත්ත වෙනවා මේ වැවිලි කරුවන්ට. ඒ වැවිලි කරුවන්ට මේක තිත්ත වෙන්නේ එමීලියා වෙස්ටාටික් කියන වෛරසය කෝපි වලට ආවට පස්සේ. ව්‍යාපාරේ බිඳ වැටෙනවා. ඒක තිත්ත වෙනවා. මේ ඉතිහාසය පිළිබඳව ලියනකොට ලියන්නේ මේ ටොම් කියන සුද්දා ලංකාවට ඇවිදilla මහා මේ ඉතා වටින කැලෑවල් කපලා ගිනි තියමින් ඉන්දියානු කම්කරුවන් ගෙනගෙන මේ වගා කරපු ආකාරය. මේ හිතේ ස්වදේශිකයෝ ඔවුන් එක්ක අහවිලා නැහැ. ඔවුන් ගම් අතරලා ගිය ප්‍රදේශ. නමුත් එක තැනක ලන්තාන වත්ත ඉස්සරහා තියෙන ඇලකින් එහා පැත්තේ ඉන්නවා අමුතු කාන්තාවක්. සුදු අඳින අමුතු කාන්තාවක්. ඒ පොත කියවනේ පොතේ තියෙන මේ චරිතය. නම ලීලා. කවුරුත් මෙයාව ගණන් ගන්නේ නැහැ. නමුත් මේ ටොම්ගේ නෝනා යනවා එයාත් එක්ක කතා කරන්න අස්සය පිටින් ගිහලා කතා කරලා එනවා. දක්ෂකම අහුවෙන්නේ මේ වෙදකමේ මේ වත්තට ගිනි තියෙනවා. වත්ත පත්තු කර මේ වත්ත වවන්න ගිනි තියන්න ඕන. ගිනි වෙලාවේ ඔක්කොම හොදිසියෙන් ඉන්නවා. මොකද අර ලැයින් ගිනි ගනි. බංගලාව පොල්ලතෝ වෙලා තියෙන ඉලුක්කේ වෙලා තියෙන ගිනි ගනි. නමුත් එක්තරා මොහොතකදී බංගලාව ගිනි ගන්නවා. ඒ කියන්නේ තරහකාරී කංකානන් කෙනෙක් හොරෙන්ම ඇවිල්ලා ගිනි තියනවා. පිච්චෙනවා. පොඩි ළමයාත් පිච්චෙනවා. ලයිමේ කට්ටියක් පිච්චෙනවා. ලයිමේ මේ හොඳට වසාද්දේ පිච්චිලා. මෙන්න මේ පිච්චුන අයට වෙදකම් කරන්න ඉදිරිපත් වෙන්නේ මේ කාන්තාව. සේරම සුවපත් කරනවා. එදා ඉඳලා දෙවි කෙනෙක් හැටියට තමයි දකින්නේ මේ කාන්තාව. මෙන්න වෙදකම හැංගිලා තිබිච්ච තැන. මේ විදිහටම එදා හෙළදිව පොත. ඒකෙත් මේ අපේ හැංගිච්ච මේ වෙදකම දක්ෂකම් ගැන කියලා තියෙනවා. හම්බෙනවා නාවුල වෙදනවන කෙනෙක් අපිට මේ මෑත කාලෙදී පිච්චුනහම කැලලක්වත් පේන්නේ නැතු වෙන සනීප කරන්න පුළුවන් කෙනෙක්. මම නාවුලට යන්නෙත් මේ කාරණාවත් එක්කලා. මේ සැඟවිච්ච තැන් හොයන්න. එවැනි වෙද පරපුරේ කොටස් හැංගි තියෙනවා එක විදියට. මතු කොට ගත උතුමයි. එඳ ගම්මාන වල ගිහිල්ලා ඒ වෙද පරම්පරාවල් වල තොරතුරු හොයමින් ඔවුන් ගාව දැනට ඉතුරුලා තියෙන තා කුඩා වෙදකමුණක් මම අධ්‍යයනය කළා. ඒ අධ්‍යයනය කරනකොට මට හම්බ වෙන්නේ දේශීය වෙදකම, ඒ කියන්නේ හෙළ වෙදකම හැංගිලා ගිහිල්ලා තියෙනවා දේශීය වෙදකම ASCII. අද මේ රටේ මිනිස්සු ඔක්කොම හිතා ඉන්නේ මේ දේශීය වෙදකම තමයි හෙළ වෙදකම කියලා. නෑ. ඒ දේශීය වෙද මහතුරු ASCII හෙළ වෙදේ අර හැංගවිච්ච ටිකක් තියෙනවා. මේක දැන් පැටලිලා දෙකම එකක් වෙලා. එතකොට මේ දේශීය වෙදකම කියලා හඳුන්වන්නේ ඉන්දියානු වෙදකමක්. හැබැයි මේකට දිග අතීතයක් තියෙනවා. දිග අතීතයක්.
එන්න මේ හෙළ දේශීය වෙදකමේ තියෙන ප්‍රධාන පොත් තුන චරකය, සුශ්‍රුතය සහ සාරාර්ථ සංග්‍රහය අධ්‍යයනය කරනකොට මේ දේශීය වෙදකම හෙළ වෙදකම නෙමෙයි ආරම්භයේදී මිනිස්සුන්ට ලෙඩ තිබිලා නැහැ පෘථුවියේ. ලෙඩ හැදිලා නැහැ. එහෙන් මෙහෙන් තැන් තැන් වලින් ලෙඩු බිහි වෙනවා. ඒ වෙලාවේ තමයි ඍෂිවරු එකතු වෙලා මේක සාකච්ඡා කරලා සක්‍ර දෙවියන්ගේ පිහිට පතන්නේ. එහෙනම් අපි කොච්චර ඈතද කියලා කිව්වොත් ලෙඩ නැති මිනිස්සු පෘථුවියේ හිටියා නම් හිටියේ ඒ කෘත යුගයේ විතරයි. කෘත යුගයේ අවසන් වෙනකොට තමයි පෘථුවියේ මිනිස්සු රෝගීන් බවට පත් වෙන්නේ හිමින් හිමින්. එහෙනම් කෘත යුගයෙන් පස්සේ ආපු යුගය හරියදී තමයි මේ දේශීය වෙදකම කියලා අද පාවිච්චි කරන ආයුර්වේදයේ බිහි වෙන්නේ. එහෙනම් හෙළ වෙදකම ඊටත් එහා හෙළ වෙදකම මේ මුල. අන්නේ කෘත යුගයේ මුල කොට තිබුණු හෙළ වෙදකම. අපි කෙසේ හොයාගත යුත්තේ එතන තමයි ඍෂිවරුන් විසින් හොයාගෙන තිබුණු වෙදකම තිබුණා. ඍෂිවරුන්ගේ වෙදකමක් තිබුණා. ඍෂිවරු කියන්නේ මනසින් දැකපු කට්ටිය වාපු වෙදකම. අන්න ඒක අද වැදගත් වෙනවා මේ වෙනකොට. අද වැදගත් වෙන්නේ සාමාන්‍යයෙන් හොයාගන්න අමාරු ඇහැට පේන්නේ නැති ලෙඩ තමයි දෙවියන්ගේ ලෙඩ. දෙවියන් විසින් එවන ලෙඩ. එතන යහපත් හැසිරීම් වලින් පාලනය කරගත හැකි ලෙඩ. එඳ දෙවියන්ගේ ලෙඩක් හැදුනොත් මුළු ගමම යහපත් ගතිගුණ වලට යනවා. මේ ලෙඩේ නවත්ත ගන්න. අන්න ඒ දෙවියන්ගේ ලෙඩ වලට කියන්නේ අපි වෛරස්. දැන් මේ වෛරසයක් තමයි ඇවිදilla අපිව මේ හික්මවන්නේ වෙලාවේ. අපි ඔක්කොම අත හොදනවා. අපි ඔක්කොම මීටරේ දුරින් ඉන්නවා. අපි ඔක්කොම සාමාන්‍ය පරිස්සමෙන් කතා කරන්නේ. මේ දඬුවමක් හික්මීමක් යනවා මේ වෙලාවේ. අන්න මේ වෙලාවේ තමයි අර හෙළ වෙදකම තමයි අපිට උත්තරේ තියෙන්නේ. එහෙම නැතුව අනේ ආයුර්වේදයේ තියෙන විදිහක් නැහැ උච්චර ලොකු දෙයක්. හෙළ වෙදකම හොයන්නේ. අන්නේ හෙළ වෙදකම තමයි මම හොයන්නේ ඇත්ත වශයෙන්ම තියෙනවා. තියෙන දේශීය වෛද්‍යවරු අස්සේ. එන්න මේ සියරම දේශීය වෛද්‍යවරු ටික එකතු කරගෙන ඔවුන් අස්සේ තියෙන හෙළ වෙදකම මතු කර ගැනීමේ උත්සාහයක් අපි කරන්න ඕනේ. මේක තමයි අපි රාවණට සලකන සැලකිල්ල. රාවණගේ එක ඥානයක්. එක මේ ඔළුවක් තමයි අපේ මේ වෙදකම. ඉතින් ඒ හින්දා උත්සාහ ගමු මේ වෙදකම ගැන කතා කරන්න. කොහොමද මේක හඳුනගන්නේ? කොහොමද මේ ප්‍රයෝජන ගන්න කියන එක? කොහොමද මේක හඳුනගන්නේ? කොහොමද මේකෙන් ප්‍රයෝජන ගන්නේ? බොහොම කාලාන්තරයක් තිස්සේ නිතාම තරුණ වෙද මහත්මයෙක් බොහෝ කැපකිරීම් කරමින් මේ හෙළ වෙදකමත් එක්ක කටයුතු කරමින් මේකේ නියම ගැඹුර හොයා ගන්නවා. එහින්දම වෙන්න ඇති පහුගිය දවස්වල මේ වැඩසටහනට පවා එන්න බැරි වුණේ මේ කොරෝනාව වෙනුවෙනුත් බොහොම සුවිශේෂ ඖෂධ වට්ටෝරු එතුමන් හොයා ගන්නවා. අපි එතනින්ම මේ කතාව පටන් ගමු අපේ වේද මහත්තයා. එතනින්ම කියනකොට අපි ඉස්සෙල්ලා කියමු දැන් අපේ හන්දරම් මහත්මයාගේ ආරම්භයත් එක්කම දැන් මෙතෙන්දී සුදු ජාතිකයෝ පෘතුගීසි, ඉංග්‍රීසි, ලන්දේසි කියන මේ ಜಾති තුන අපිව ආක්‍රමණය කරලා ඒ ಜಾති තුනම එකතු වෙලා කලේ අපේ දේශීයත්වය කියන එක නැති කරන එක. නමුත් ඔවුන්ගේ යම් යම් ලිපි ලේඛනවල අපේ දේශීයත්වයේ තියෙන අගය ගැනත් යම් පොජ්ජෝ ලියලා තිබුණා. ඒක අද වෙනකොට ගොඩක් වටිනවා. නමුත් ඔවුන් එදා කලේ අපේ දේශීයත්වයට පහර ගහමින්, තහනම් කරමින්, විනාශ කරමින්, ගිනි තියමින් පුළුවන් තරම් මේක මර්ධනය කළා. සමහර තැන්වලදී සොයාගත නොහැකි විදිහට මර්ධනය කළා. එහෙම මර්ධනයට ලක් වෙච්ච පළමු රාජකීය වෙද පරම්පරාවේ පුරුකක් විදිහට අපි මර්ධනය වෙන්නේ 1818 කෙරළේදී අපි තාමලු කෙරළටම වෙදකම් කරන්නේ මාතලේ කෝනිස්පත්තුවේ තමයි ගල්ලෙන එක තමයි කැලේ ඇතුළේ දෙහම් කරලා තියෙන්නේ. කැප්පෙටි පොළාගේ වීරයෝ මැරිලත් අපේ අත්තල දන්නේ නැහැ පෙරලි ඉවරයි කියලා. සංනිවේදන පහසුකම් එච්චර හොඳ තිබිලා නැහැ. අන්තිමේ 2020 දී මේගොල්ලෝ මේක දැනගෙන පල්ලංකරයට පැනලා යනකොට බජා බලන කපොල්ලේදී ලොකු සියා වෙඩි තියලා මරලා දානවා. එහෙම එදා ඉඳලා අපට නිදහස නැති වෙච්ච දවසේ ඉඳන් අසංක මහත්තයා අපේ පරම්පරාවල මිනිස්සු නිදහස ගන්න, නිදහස උදෙසා තමුන්ගේ ඇස්සිස් මස් ලන් දීලා වෙදකමට හැරගත්තා. වෙදකම හා මේ සංස්කෘතිය කෙන්දේ රැක ගන්න උත්සාහ කරපු මිනිස්සු හිටියා.
දැන් ඔය ඉංගලන්තේ කෞතුකාගාරේ පුස්කොළ පොත් 3500ක් කියලා තියෙනවා කියනවා. කඩත්ත දෙකක පුස්කොළ පොත් අපේ. තොරෝගේ තුනෙන් එකකට වැඩි ඇත්තේ මගේ පරම්පරාවේ පොත්. ඒ වෙලාවේදී සුද්ධෝ හැම මරුත්සෙම මරලා ඉවර වෙලා ලේඛනගත කළා. නමුත් පීඩවෛරෝධි වෛද්‍යාරච්චි රාජපක්ෂ රජවාසල මුදලිගේ සමරනායක වෙදමුදලි මරපු කෑක මේගොල්ලෝ හිතාමතා මගේ ඇරියද දන්නෙත් නැහැ. මේගොල්ලන්ගේ ලේඛනවල සටහන් කළේ නැහැ. මං හිතන විදිහට ඒකට හේතුව තමයි එයාගේ මරණයත් එක්ක සටහන් කළොත් ඔහුගෙන් පැහැර ගන්නාලාද බඩුත් ඒක සටහන් කරන්න සිද්ධ වෙනවා. ඔහුගෙන් ලබාගත්තේ මොනවද කියන වෙලාව යනකොට. ඒ නිසා මේ පුස්කොළ පොත් ටික රැගෙන යාමට පහසු වෙන නිසා මේ මරණය අභිරහසක් විදිහටම ඔයගොල්ලෝ පවත්වා ගන්න උත්සාහ කළා. ආයකලා වුන් මේ ටික ඔක්කොම ඉංගලන්තේ කෞතුකාගාරේ අද තැන්පත් කරලා ඇත්තේ ගොඩක් යක්ෂ ගෝත්‍රික අපේ වංශේ පොත් වෙන්න පුළුවන්. එහෙව් තිබිලා අපි බොහොම කරදර බාධක මැද්දේ මේ වෙදකම අපේ පරම්පරාවෙන් පරම්පරාවට එක් එක් තැන්වල හැංගි මුළු රටේම මේක පරිස්සම් කරලා ආරක්ෂා කරලා මේ වෙනකොට බොහෝ දේ අහිමි වෙලා වෙදකමේ තිබිච්ච ගොඩාක් අංග නැති වෙලා වෙදකමෙන් 4න් 1ක විතර කොටසක් තමයි අද වෙනකොට අපිට මා සතුව තියෙන්නේ. මම අද ගෙනා පුස්කොළ පොත මේක ලියන්නේ වැලිවිට ශ්‍රී අස්රාන් සරංග සරණ අපේ මහානායක හාමුදුරන්ගේ අත්තකුරු මේ පොතේ තියෙන. එදා රාජාදි රාජසිංහ රජතුමාගේ කාලෙදී දඹදිවි කාලේ ලියපු බයිසජ්ජ මන්දුසාව කියන පාලියෙන් ලියපු වෙද පොතේ සන්නේ විතරක් රාජාදි රාජසිංහ රජතුමාට හම්බ වෙනවා. මේ පොත අභාවයට ගිහිලා නුරුගු වෙනකොට. එතකොට මේ සන්නේ අරගෙන වැලිවිට හාමුදුරන්ට කතා කරලා රාජාදි රාජසිංහ රජතුමා කියනවා තවත් 20ක් වෛද්‍යවරුන්ගේ උපදෙසුත් අරගෙන සායනාංශ මේ පොත දැන් සිංහලෙන් ලියන්න. බයිසජ්ජ මන්දුසාව ලියුවේ දඹදිවි අවධියේදී පාලිය. මේක සිංහලෙන් ලියන්න කිව්වා. ඊපස්සේ මේ පොතේම තියෙනවා මාගේ උන්වහන්සේගේ අත්තකුරෙන්ම ලියලා තියෙනවා මාගේ ශබ්ද ශාස්ත්‍රයේ ගුරු පල්කුඹුරේ අත්තදාසේ ස්වාමීන් වහන්සේගේ අනුදැනුම ඇතුව මාගේ සෙසු භික්ෂුන් වහන්සේ සෙසු ශිෂ්‍ය භික්ෂු පුත්‍රයන් වහන්සේලාගේ උපකාර ඇතිව 1000 ක්‍රිස්තු වර්ෂයේ 1734 මම හිතන්නේ ලියා නිමුවා උද්‍යානගත විහාරයේදී මේක රාජාචාර්ය සිංහතුමාට දුන්නයි කියලා. පිළිගන්නවා කියලා. රාජාදි රාජසිංහ රජතුමා මේ පොත පිළි අරගෙන රාජ සභාවෙදිම මේ පොත දුන්නේ සමරනායක වෙද පරම්පරාවට. දීලකුවා මේ පොත ගුරු තනතුරේ තියාගෙන වෙදකම් කරන්න කියලා. මේ තියෙන්නේ ගුරු තනතුරේ තියාගත්තු අපේ පොත. මොනතරම් ආක්‍රමණාවක් මොනතරම් අකටයුතුකම් විජාතීන්ගෙන් සිද්ධ වුණත් දිවි නොතකා රැකගත්තු අපේ පරම්පරාවේ තියෙන ඉහළම වෙද පොත. මුදුල් මල්කඩ වගේ ඔබේ පරම්පරාවේ. මේක රාජාදි රාජසිංහ මහත් අතගහපු වැලිවිට හාමුදුරුවෝ ලියපු මගේ සීයා පරිස්සම් කරපු මගේ සීයලා පරිස්සම් කරපු ඉතිහාසය ගැන බොහෝ දේවල් කාරණා දන්න පොතක් මේක. ඉතින් මේ විදිහට මේක ගලාගෙන ගියාට අපේ වෛද්‍යවරු හැම වෙලේම සොයා ගැනීම අමුතුවෙන් කළේ රිසර්ච් හැම වෙලේම කළේ. ලංකාවට පැමිණියේ මොන අසංගතයේද? හැම අසංගතයේම අපේ වෙද මහත්තුරු බේත් හැදුවා. කවුරුම දන්නවද අපේ පරම්පරාවේ වසූරිය කොටස් 5කට බෙදලා තියෙනවා. ලෝකයේ කොහෙවත් මං හිතන විදිහට වසූරිය කියන එක එහෙම විවිධාකරණ ලක් කරලා බේත් කරලා නැහැ. නමුත් අපේ පරම්පරාවේ වසූරිය වැළඳෙන විදිහට කොටස් 5කට බෙදලා තියෙනවා. ඒක දැන් අපිට සනාථ වෙනවා. දැන් බලන්න COVID-19 වෛරස් එක වුණත් දැන් ඒක වෙනස් වෙනවා. ඉංගලන්තේ නව ප්‍රභේද ඇවිල්ලා. අප්‍රිකාව පැත්තෙන් තව නව ප්‍රභේද ඇවිල්ලා. ඒ කියන්නේ බෙහෙතක් කරාම ඒ බෙහෙතට හැඩ ගැහිලා වෙන පැත්තකින් ඒක වෙනවා. දැන් ලංකාවට ආපු වසූරියත් ඒ විදිහට යම් යම් බෙහෙත් වලට හැඩ ගැහිගි වෙනස් වෙන්න ඇති. ඒ වෙනස් වෙන්න ඒගොල්ලෝ වෛරස් එකේ වෙනස් වීම බලලා ඒවට නම් යොදලා අහවල් වෛරස් එක අහවල් වසූරිය මේක අහවල් වසූරිය කියලා වෙන් කරගෙන බෙහෙත් කළ නිෂ්ඨාවට සනීපකාන්ත තරම් ඒ කාලේ හිටපු වෛද්‍යවරු ප්‍රත්‍යක්ෂ දැනුමක් තිබුණා. ඒක තමයි මේ රාවණයන්ගේ තියෙන විශිෂ්ටත්වය. අපිට පුළුවන් සිංහල වෙද මහත්තයෙකුට ඔහුට යම්කිසි සුළු කාලයක් ඇතුළත ලෙඩේ පිළිබඳ ගවේෂණයක් කරලා ඔහු තුළ තියෙන ද්‍රව්‍ය ගුණ විඥානයේ
කියන්නේ අපි හැම ගහකම තියෙන හැම මුලකම තියෙන හැම පොත්තකම තියෙන මේ ගුණ ගැන වෛද්‍ය ශිෂ්‍යයෙක් වුණාම හෙළවේදකමේ සිංහල වේදකමේ අධ්‍යයනය කර යුතු වෙනවා. එහෙම අධ්‍යයනය කළාට පස්සේ ඕනෑම රෝගයකට බෙහෙතක් නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව හෙළවේද මහත්මයා සතුයි. ඒ නිසා මේ වෙලාවදී වුණත් අපි දේශීය වේද මහතුරුදී තා ප්‍රත්‍යක්ෂ බෙහෙත් හදලා තියෙනවා. හැදුවයි කියලා අපි ඒවා අපි ඇත්තටම මේ දවස්වල මම හිතා කනගාටුවෙන් ඉන්නේ. පහුගිය දවස්වල රාවණට සරණක් කතා කළාට මට එන්න හිතුන්නේත් නෑ වැඩිය. හේතුව අපි බොහොම අමාරුවෙන් බටහිර වෛද්‍යවරුත් එක්ක ගැටෙමින් තමයි මේ ගමන ඉදිරියට යන්නේ. ඔවුන් අපිව වර්තමානයේ නම් දැන් ගොඩක් අඩුවේ සාමාන්‍යයෙන් ලපටි වෛද්‍යවරු නම් බටහිර වෛද්‍යවරු ගොඩක් දේශීය වෛද්‍යවරුත් එක්ක එකතු වෙලා මේ ගමන යන්න උත්සාහ කරනවා. ඒගොල්ලෝ මේ වටිනාකම දැනගෙන ඉන්නවා. එහෙම ප්‍රවණතාවයක් අපිට දකින්න තියෙනවා. යන්තම් ප්‍රවණතාවයක් දකින්න තියෙනවා මේ වෙනකොට. හෙළවේදකමේදී අපේ තියෙන වෛද්‍ය සදාචාර ධර්ම කියලා කොටසක් තියෙනවා අපි ආව. අපි අනිවාර්යයෙන්ම භික්ෂුන් වහන්සේලාට හා මගේ ගුරුවරයෙක් හිටියා එක්තරා ගුරුවරයෙක් එක්තරා ශාස්ත්‍රයක් ඉගෙන ගත්තු මම. ඒ ගුරුවරයා දවසක් මට කියනවා චුරි මහත්තයා දන්නවද මගේ ඉස්ස නැමෙන්නේ අලුත් නුවර දෙවිහාමුදුරුවෝ ගාවයි බුදුහාමුදුරුවෝ ගාවයි විතරයි කියලා. මොකද ඔහු වෘත්තියෙන් පොල් කඩපු පුජ්‍යලේ. ඔය ඉගෙන ගත්තා කියලාත් මම විතරයි දන්නේ යම්කිසි ශාස්ත්‍රයක් පෙරදිග ශාස්ත්‍රයක් ඉගෙන ගත්තා. මම යා වලව්වල පොල් කඩන්න යනවා ආනල්ල ප්‍රදේශයේ. මටත් අපේ වෛද්‍ය විද්‍යාලයට තමයි හම්බෙන්නේ. පොල් කඩුවට අහුලන්නේ නැහැ. එහෙම එතුමා අප්‍රකටව මට මන ගහිලා අප්‍රකටව එතුමා දිවිතුනුත් සමුගත්තා. මා ඇරෙන්න කිසි කෙනෙක් දන්නේ නැහැ උගෙන් ඉගෙන ගත්තා කියලාවත් ඒ ශාස්ත්‍රේ. මම දවසක් අහනවා ගුරුතුමා මේ ඇයි ඔළුව මේ පොල් කඩුවම අහුලන්නේ නැත්තේ කියලා. ඔය වලව්වල හාමුදුරන්ට ඔළුව පාත් ගන්න මනත පිස්සු නෑ මහත්තයා කියලා. මොනියා ඒකද ඔළුව පාත් කරන පොල් අහුලන්නේ නැත්තේ. ඔළුව පාත් වෙන මේ කන්දක මහත්තයා නිතර කියන සංගවිච්ච අපේ ඉතිහාසයේ තියෙන කතාව ඔය. ඒක තමයි. ඒ කියන්නේ ඒ හෙළවේද මහතුරුන්ගේ තියෙන ලොකු අභිමානයක්. මොකද COVID-19 වලට අපි ගාව බේත් තියෙනවා. මා ගාව විතරක් නෙවෙයි. මේ පාරම්පරික හැම වේද මහත්තයෙක් ගාම තියෙනවා. මම විකුණන්න නැති වුණාට තියෙනවා. විකුණන්න ඕනේ නැහැ. වසංගතයක් විකුණගෙන ගන්න ඕනේ නැහැ. මම මේ වැඩසටහනේ ගිය සැරේ මම ආපු එකේදී මගේ ප්‍රතිකාර COVID-19 වල තියෙන ප්‍රතිකාර පද්ධතිය පිළිබඳව යම්කිසි ඉඟියක් දුන්නා. මේ ඉඟිය ප්‍රයෝජනයට ගත්තු කල්තොට ප්‍රදේශයේ එක්තරා වෛද්‍යවරයෙක් මං කියපු මිශ්‍ර කරලා දෙන්න ඕන ටිපේ දීලා හැඳි ගාලා අර චූර්ණෙන් කොටසක් හරි කොහමද හොයාගෙන 18 පංගුවේ චූර්ණිකම හොයාගත්ත එක. හොයාගෙන ඒකට කලවම් කළා 2500 ගාන ඉක්ුණනවා. හැබැයි එක දවසයි බොන්න පුළුවන් අනිත් දවසේ රා වෙලා පාතේ ආවි. ඉතින් මේක කිසිසේත්ම COVID-19 වලට හරියන්නේම නැහැ. ඉතින් ඒ වගේ වෛද්‍යවරුත් මේ වෙලාවේදී මිනිස්සුන්ගෙන් මේ මරණ බයෙන් ඉන්න මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න හොඳ නැහැ. ඒක වෛද්‍ය සදාචාර ධර්ම වලට විරුද්ධයි පටහැනි. අපි උදව් කරන්න ඕනේ මිනිස්සුන්ට මේ මරණ බය අපි ඉන්නේ මිනිස්සුන්ගේ මරණ බය නැති කරන්න. මරණ බය වර්ධනය කළ මිනිස්සුන්ගේ මුදල් උපයන්න නෙවෙයි. දේශීය වෛද්‍යවරු ඉන්නේ සිංහල වේද මහතුරු යදුවේ. රාවණගේ අදහස ඒකයි. අගස්තිල පුලස්තිලගේ අදහස ඒකයි. මරණ බයෙන් ඉන්න මිනිස්සුන්ට සැනසීමක් ලබා දෙනවා මිසක් මරණ බයෙන් ඉන්න මිනිස්සුන්ගේ මරණය පෙන්නලා මුදල් උපයා ගන්නවා නම් ඒක මහා ඒගොල්ලන්ට නොබෝ කාලෙකින් මේ විශ්වයෙන් දඩුවම හම්බ වෙනවා. විශ්වීය දඬුවමක් හම්බ වෙනවා. මේවා අපි කරන දේවල් මේ සමාජය කරන දේවල් ඉබේ වෙන දේවල් නෙවෙයි. මේක පාලනය කරන මේකේ ඉඳලා මේකේ පොළොවට ශරීරේ පස් කරලා ගියපු ඍෂිවරු. ඔවුන් බ්‍රහ්ම ලෝකේ ඉන්නවා. ඍෂිවරයන් මරුණහම බ්‍රහ්ම ලෝකෙට යන්නේ. ඒ බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා අද වෙනකොට කෘත යුගයේ හිටපු ඍෂිවරයෙක් දිවංගත වෙලා බ්‍රහ්ම ලෝකයට ගිහිල්ලා තව දවස් 6කට වැඩිය නැහැ. ඔවුන් දැනුයි බලන්නේ තමන් හිටපු මේ විශ්ව තලයට මොකද වෙලා තියෙන්නේ කියලා දැනුයි පේන්නේ ඒගොල්ලන්ට. ඉතින් ඒගොල්ලෝ සොයාගත්තු ශාස්ත්‍ර මේ විදිහට විනාශ කරලා දානවා නම් ඒගොල්ලන්ට මොනවද හිතෙයිද? ඒගොල්ලෝ මොනවද කරයිද? දෙයියන්ගේ පිටින් අපි අද පරිස්සම් වෙලා ඉන්නවා.
අපේ වෛද්‍ය ශාස්ත්‍රවල උන්නතියක් තියෙනවා. අපි හැම වෙලෙම රිසර්ච් කරනවා. අපිට ඒ රිසර්ච් වලට කොහොම හරි දැනුම ලැබෙනවා. ඒ දැනුම කියන දේ අපි පොත්පත් වලින් ගත්ත දැනුම පාදක කරගෙන හෙව්වට ඊට අමතරව දෙයක් අපිට එකතු වෙනවා. ඇයි ඒ? ඔවුන්ගේ ශාස්ත්‍රය අපි ගරුත්වයෙන් ඔවුන් කල විදිහට කරන්න උත්සාහ කරන නිසා. එතනයි රහස තියෙන්නේ. වෛද්‍යවරු අතර නෑ 100% ලෙඩ සනීප කරන්න බෑ. සමහර මැරෙන්න පුළුවන්. ඒක තමයි වෛද්‍යවරු කියන එක්කන. ස්පිරිතාලෙන් ඔක්කොම සනීප වෙන්නේ නෑ. මොචරියක් හදන්න ඕනේ ස්පිරිතාලේ ඔක්කොම සනීප කරනවා. සනීප වෙන්නේ නෑ. ඒ වගේ තමයි කොයි වෛද්‍ය ක්‍රමයක්. නමුත් ඒ තුල වෛද්‍යවරයා සංරක්ෂණය වෙන්න ඕනේ. නැත්තම් මේ හෙළ වෙදකමේ තියෙන ඉතා භයානක જાති භයානක වෛද්‍ය ක්‍රම තව නොබෝ දිනකින් වැළෙලා යයි. කන්දක මහත්තයත් මොන හරි කියන්න හිතේ තියාගෙන හිර කරන් ඉන්නවා වගේ මට හිතෙනවා. ප්‍රශ්නේ උත්තර තමයි තියෙන්නේ. වෙද මහත්තරු හිර කරලා. මම මේ ගැන හොයන හින්දා කියන්නේ. වෙද මහත්තරු දන්නවා වෙදකම කරන්න බයයි. බය තියෙන්නේ මේ නීතියක් විසින් දැන් උදාහරණයක් කියමුකෝ දැන් මම සීහෙල ගම්මානේ හදන්න යනකොට මට අපි තිබ්බාම Zoom meeting එකක් මේ Zoom meeting එකේ නිරන්තරයෙන් අනික් ගමේ සමාජිකව කතා කරන්නේ ඕකේ හදන්න යන වෙදමැදුර ලියාපදිංචි කරනවාද මගෙන් අහනවා ලියාපදිංචි නොකළොත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා ඔය වෙදගෙදරදී කවුරු හරි කෙනෙක් මැරුණොත් ඒකට වග කියන්නේ ඒ ගම්මානේ ගමරාල වෙන ඔබතුමාද උන් මගෙන් ප්‍රශ්න කරනවා මොකද ඒ කියන්නේ මේ අපේ වෙදකම ගැන ඒගොල්ලෝ හිතන්නේ මෙහෙම ඒ හින්දා ඒ තත්ත්වය ඒක නම් තියෙනවද අපිට නීතිමය ආවරණයක් ඒ වෙදමැදුරේ ඒ වෙදකම බේජ්ජන්න ලෙඩා මැරුණොත් එක වෛද්‍ය පරීක්ෂණයක් හරි මොකක් හරි කමන්න දෙයක් කරලා මේ වෙද මහත්තයාට බේරෙන්න පුළුවන් ක්‍රමයක්. අපි වෙදකමක් කරනවා. මේ රෝගියා හදිසියේ හෘදයාබාධ රෝගයකින් මැරෙන්නේ. අර ආපු ලෙඩේ නෙමෙයි. එයා ආවේ ගෙඩියක් සනීප කරගන්න. ඒ ගෙඩිය සනීප කරන එකට වෙද මහත්තයා වේට් කරන්නේ. හදිසියක් මැරෙන්නේ වෙන එකකින්. නමුත් ඒ වෙද මහත්තයාට බේරෙන්න බෑ. එතකොට එයා ලියාපදිංචි කරලා ඒක ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා මේ රටේ. ඉතින් ඒක තමයි අපි මේ උත්සාහ ගන්නේ අපේ මිනිස්සු ගාව තියෙන්න ඕනේ වෙරළවත් මේ අපේ රෝගීන් ගැන ගාව විශ්වාසය. රෝගීන් ප්‍රශ්න කරන්න ගන්නේ අර බටහිර වෙදකමේ ට සාපේක්ෂව තීන්දුව. මේ ඒකත් එක්කලා මේක. ඉතින් එක වෙද මහත්තයෙක් ගාවට බේජ්ජන්න යනවා මේ රෝගියේ. ඒ වෙද අරන් ගිහිල්ලා දවස් දෙකකට පස්සේ එයා යාගේ සීනි මනිනවා. සීනි මනිනවා බේත් බීලා. මොකද දැන් උපක්‍රම තියෙනවනේ. එතන ඔන්න පොඩි වෙනසක් ඇවිල්ලා තියෙනවා. වෙනසක් ආපුවම වෛද්‍යවරයාගෙන් අහනවා කතා කරලා මෙහෙම දෙයක් වුණා මේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඒ වෛද්‍යවරයා උත්තරයක් දෙනවා මම මේ කල්පනා කරන්නේ මට පිස්සුද ඔබතුමාට පිස්සුද කියලා. ඔබතුමාට වෙදකම් කරපුවා මට පිස්සුද? හරිද? නැත්නම් මේක අහන ඔබතුමාට පිස්සුද කියලා. මම හොඳටම දන්නවා ඒ අහපු ක්‍රම ගැන දැයෙක් වෙද මාත්‍යත් මම දන්නවා. වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. ඉතින් ඒ හින්දා හරි අමාරුයි මේක. අර බේරගන්න මොකද මේ අවංකව මේ රාජකාරිය වෙනුවෙන් ජීවිතය කැප කරපු අපේ වෙද මහත්තයා හරිම හිත වේදනාවෙන් මේ කතා කරන්නේ. ඇත්තටම දැන් මේ වෙලාවේදී අපිට අපි ගැන හොයන් ඉන්න මිනිස්සු වෙන මිනිස්සු ගැන හොයන්න පටන් අරගෙන. අපේ රාජ්‍යයේ ලොකුම ඉන්න ඇමති හරි කියමුකෝ. ඒගොල්ලෝ වෙද මහතුරු ගැන නෙමෙයි හොයන්නේ කප් මහතුරු ගැන හොයන්න පටන් අරන් තියෙන්නේ. වෙනත් පුජ්‍යලෝ ගැන. අපිට ඒ ප්‍රශ්න තියෙන්නේ. මෙන්න ලියාපදිංචි වෙච්ච දේශ පාරම්පරික ලියාපදිංචි වෛද්‍යවරුන්ට කොච්චර ප්‍රශ්න තියෙනවද? ආයුර්වේද වෛද්‍යවරුන්ට කොච්චර ප්‍රශ්න තියෙනවද? මේ රටේ 아무තු ගැටුමක් හදන්න හදනවා මේ ආයුර්වේද වෛද්‍යවරු දේශීය වෛද්‍යවරු අතර. පොඩි වෙනසක් තියෙනවා. පොඩි වෙනසක් තිබුණාට මහ වෙනසක් නැහැ. මම මේ හසන මේ අසංග මහත්තයා කතා කරන්නේ මම අභියෝග කරනවා කවුරු හරි පාරම්පරික සර්වාංග වෛද්‍යවරයෙක් ඉන්නවා නම් සිංහල වෙදකම විතරක් කරනවා. සාම්ප්‍රදායික ක්‍රමයට මේ රටේ ඉන්නේ මං විතරයි. කඩුම්බිදුන් වෙද මහතුරු ඉන්නවා. ගෙඩිවන පිළිකා වෙද මහතුරු ඉන්නවා. නමුත් අද වෙනකොට පාරම්පරික සිංහල ක්‍රමයට බේත් කරන වෛද්‍යවරු සර්වාංග වෛද්‍යවරු ඉන්නේ. ඕගොඩ පරම්පරාවේ මම විතරයි. ඒක තමයි මම කියන්නේ ආයුර්වේද වෛද්‍යවරු එපා කියලා. අන් කියන්නේ අපිට වැඩි ආයුර්වේද වෛද්‍යවරු ශ්‍රේෂ්ඨයි කියන්නේත් නෑ මම පහත් කියලා කියන්නේත් නෑ. අපි දෙගොල්ලෝ මේකට හිටපුනේ.
අපි දෙගොල්ලම මේ ස්වභාව ධර්මයේ ආම්පාන එකතු කරගෙන වෙදකම් කරන වෙද මහත්තුරු. ආයුර්වේදයේ සුළඟ දේශීය වෙදකමට යම් යම් අවස්ථාදී වැඩිලා තියෙනවා. මං හිතන්නේ මට ඔබතුමා ඉඩ දෙන්න. ඔබතුමයි මමයි එක ප්‍රදේශයක ඉන්නේ. හෙළ වෙදකම අපේ මුළු මැතිවරණ කොට්ටාසය පුරාම කෑලි කෑලි වෙන් වෙලා තිබ්බේ. එක තැනක මේ වෙදකම කරන්න බෑ. පිස්සු බල්ලේ කාපුවම අපි යා උස්සගෙන යන්නේ අල වතුරට. මාන්දම හැදුනහම අපි යා උස්සගෙන යන්නේ මාකුරට. ගෙඩික කැඩුම් බිඳුම් වෙදකමක් කරනවා අපි අර යන්නේ උඳුගොඩට. මේකෙන් හිතා ගන්නකො. මේ විශාල භූමි ප්‍රදේශයක් තුළ අපේ අවසනාවට ඒ වෙද පරම්පරාව අද වෙනකොට හීන වෙලා ගිහිල්ලා. හීන වෙලා තියෙන්නේ ඇයි? වෛද්‍යවරයාට නිසි ගෞරවය හම්බෙන්නේ නැතිකොට. දැන් අපි සර්වාංග වෛද්‍යවරු. අපට සර්වවිසත් පුළුවන්, කැඩුම් බිඳුනුත් පුළුවන්, එඩිවන පිළිකාත් පුළුවන්, අක්ෂිරෝගත් පුළුවන් ඕන දෙයකට අපි වේද කරන නිසා අපට කිසි ගැටලුවක් නැහැ. අපට වෙදහම් කරන්න ගිය හැකියි. නමුත් විශේෂ වෙච්ච කැඩුම් බිඳුම් සර්ප විස පිස්සු බලුවාගේ වෙද මහතුන්ට හැමදාම ලෙඩු නැහැ. ඉතින් මේ වෛද්‍ය පරම්පරාව රැකගන්න මේ අමාත්‍යාංශවල මීට වැඩි වැඩ පිළිවෙලක් කරන්න ඕනේ. ඔවුන්ට ජීවත් වීමේ සඳහා ඔවුන්ට පහසුකම් සලසා දෙන්න ඕනේ. ඔවුන්ට මේ නිදහසේ මේ ක්‍රමයේ අත්හදා බලන්න අවකාශය හරි ගස්සා දෙන්න ඕනේ. මූල්‍ය මේ පහසුකම් දෙන්න ඕනේ. මොකද ඒගොල්ලන් නිතර ලෙඩ යන්නේ නැහැ ඒගොල්ලෝ ගාවට. ඒවා නැති කරලා දේශීය වෙදකමට සුරකීම් ගැන කතා කරනවා නම් ඒතරම විහිළුවක්. මන් දන්නේ මේ අසංක මහත්තයා මම නම් මට පුළුවන් විදිහට ඔබතුමා මම තාම ජීවත් වෙන 18 සීවස්සේ. බණ්ඩාර මහත්තයාත් දන්නවනේ නේද? මම තාම ජීවත් වෙන 18 සීවස්සේ. මගේ පළවෙනි 100 කාලේ. මම ඒ විදිහට තමයි ගමේ රටේ පෞරුෂය හදාගෙන ඉන්නේ. ලෙඩුත් එක්ක කතා කරලා ඒ ලෙඩුත් එක්ක ගනුදෙනු කරන්නේ. මං බොහොම නිර්වද්‍ය භාවයෙන්ම සිංහල වෙද මහත්තයෙක් වෙන්න තමයි හැම වෙලෙම උත්සාහ කරන්නේ. සිංහල වෙද මහත්තයෙක් එක්ක කෙනා රොදු පාත් කරපු જાතියක් නෙවෙයි. ස්වාමීන් වහන්සේ ගාවට වෙද මහත්තයා ගමේ. ඒ පෞරුෂත්වයේ වෙද මහත්තයෙක් තියාගන්න ඕනේ. හැම දෙයකටම රුපියල ඉස්සරහ කරගත්තොත් එහෙම වෙද මහත්තයා එයාට පැවැත්මක් නැහැ. මෙතෙන්දී අපි දෙගොල්ලෝ අතරින් වැරදි. අපේ වෙද මහතුරු දැන් රුපියල ඉස්සරහට දාගෙන ඉන්නවා. ඒකෙන් තමුන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගන්න බැරි වෙලා තියෙනවා. හරි? දැන් ආණ්ඩුව කල්පනා කරනවා අමාත්‍යාංශ කල්පනා කරනවා මුන්ට මේ සර්වේ ටික දිලා තියෙන දැන් ඉතින් මුන් හම්බ කරන කපිය මුන් දැන් හම්බ කරන කනවනේ කියලා. එතකොට ඒගොල්ලෝ නිදහස් වෙන්න හදනවා. ඒක නෙමෙයි කරන්න තියෙන්නේ. වෛද්‍යව නිදහස් කරන්න ඕනේ. නිදහස් මනසට තමයි නව චින්තනයන් පහළ වෙන්නේ. නව බෙහෙත් සොයා ගන්න පුළුවන්. මට ඔබතුමාගේ හිනාව දැක්කහම දැනෙන්නේ මේ අඬන්න බැරි කමටයි සමහරවිට hina වෙන්නේ කියලා තරම් වේදනාවකින්. අඬන්න බැරි කමට තමයි hina වෙන්නේ. ඒ තරම් බේත් සාප්පුවට යන්නේ මට බේත් දෙන්න ලෙඩු වෙන හින්දා මිසක් කිසිම ආසාවකින් නෙවෙයි බේත් ගන්නේ. මොකද අපි මේ පොළව තුල මම අවුරුදු 20ක් 30ක් පැල කරපු ගහට උණු වතුරක් කළා වගේ වැඩක් උනේ. ඒක බණ්ඩාර මහත්තයා දන්නවා. මම බණ්ඩාර මහත්තයාත් එක්ක නිතරම කතා කරන බණ්ඩාර මහත්තයා මට කතා කරනවා මම කොච්චර හිතසෙවලින් හිටියේ කියන එක පහුගිය දවස්වල. මොකද මම හොයාගත්තු මං අසංග මහත්තයා තුන්කල් බලලා වැඩක් කරන්නේ. අසංග මහත්තයා දන්නවනේ මම රුපියලක් ඉස්සරහ දාන්නේ නැහැ හැම වෙලේම. මම බේතක් හැදුවොත් ඒක ප්‍රත්‍යක්ෂ කරගත්තට පස්සේ තමයි මම මේ බේත එළියට දාන්නේ. ඊට ඉස්සෙල්ලා මම කවදාවත් දාන්නේ නැහැ. මම මේ බේත හැදුවා. හද ප්‍රත්‍යක්ෂ කරගත්තා. ප්‍රත්‍යක්ෂ කරගෙන මම මේක එළියට දාන්න උත්සාහ කළා යම් යම් වෙලාවල් වලදී. හැබැයි මම ෆේල් වෙන්නේ නැහැ. මම ෆේල් වෙන්න වැඩ කරනව නෙහෙන්නේ. බණ්ඩාර මහත්තයා මට කීප සැරයක්ම කිව්වා අපි ඔක වැඩක් කරමු මෙහෙම කියලා මට ලොකු වැඩ පිළිවෙලක් සකස් කරලා දුන්නා. පස්සේ මට ඒකට කම්මැලි දුණා මේ රටේ ඉන්න මිනිස්සු මෙච්චරම බයයි නම් මෙච්චරම අනම්‍යශීලී නම් මෙච්චරම සිංහල වෙදකමට කැමති නැත්තා. ඒකට වචනේ මං හිතන්නේ මෙච්චරම ಗುಣ මකුණා. මෙච්චරම ಗುಣ මකුණා. අපිත් ඉතින් ඔහේ යන පාරම යන්. කියලා බණ්ඩාර මහත්තයාට මම කිව්වා බණ්ඩාර මහත්තයා අපි ඕම ඉමු. හදාගත්තු බේත් ටික දෙමු. අද වෙනකොට බණ්ඩාර මහත්තයා මම ඔබතුමාලාට ප්‍රතිචාර පෙන්නුවා. ත්‍රිවිධ හමුදාව එක කාණ්ඩයකටම මගේ බේත් බීලා. මේ බේත් ටික අරන් ගිහලා ත්‍රිවිධ හමුදා කාණ්ඩේ තිබ්බට පස්සේ සමහරව ඉනා වෙලා තියෙනවා. නමුත් ඒ කමාන්ඩර් යාගොල්ලන්ගේ පැටුන් එකට මේ බේත් දුන්නා. දීලා මොකද හරි PCR කරනකොට ඒ බීපු කාටවත් හැදුන්නේ නැහැ. ඒ වගේ අගය කරපු නිලධාරීන් ගොඩක් හිටියා. අගය කරපු මිනිස්සු මගේ රෝගීන්
රෝගීන් සොයාගෙන ගිහිල්ලා මගේ බේත් අරගෙන ගිහිල්ලා දුන්නේ. හොරෙන් ෆ්‍රොන්ටයින් වල ලෙඩුන්ට දුන්නා. බණ්ඩාර මහත්තයා ඒ ගැන ලොකු රිසර්ච් එකක් කළා. මගේ බේත් ටික අරගෙන මගේ බේත් ටිකත් අරගෙන ඒවා ප්‍රතිඵල බණ්ඩාර මහත්තයා දන්නවා. ඉතින් ඒ වගේ අපි නිහඬව මේක වැඩේ කරගෙන යනවා. ඉතින් අද වෙනකොට මම අද මේක මගේ වට්ටෝරුව මම ආයුධ දෙපාර්තමේන්තුවේ කොන්සල්ස්වලට බාර දුන්නා. මගේ පොරොන්දුවක් තියෙනවා ඒකට නියමාකාර රිසර්ච් එක වුණොත් මම ඒ වට්ටෝරුව දෙපාර්තමේන්තුවට දෙනවා කියලා. මේ වසංගතයේ මිනිස්සුන්ට ගලව ගන්න. එන්නත් මාෆියාවෙන් ගලව ගන්න. හැකි වෙයි කියලා මම විශ්වාස කරනවා. අනිවාර්යෙන් දෙපාර්තමේන්තුවේ ශිල්පියාංශයේ මේ පරිශනාංශයේ සහයෝගය සඳහා ලැබී පිළිපිටි මහත්මයා ඒක සන්තෝෂයෙන් බාරගත්තා. ඉදිරියේදී මම ඒක සමාජගත කරනවා ආයුධ දෙපාර්තමේන්තුව හරහා. එතකොට මේ ලක්වාසී ඔක්කොටම ඒකෙන් සහායපතක් වෙයි කියලා අපි එහෙමවත් හිත හදාගමු බණ්ඩාර මහත්තයා නේ. දැන් එහෙම හිත හදාගමු කියලා කිව්වට බණ්ඩාර මහත්තයාගෙන් මට තියෙනවා හිත හදාගන්න ප්‍රශ්නයක් අහන්න. දැන් මේ හෙළ වෙදකමත් එක්ක සම්බන්ධයි ජ්‍යොතිෂය. නමුත් දැන් අපි පහුගිය දවස්වල හුඟක් වෙලාවට දැක්කේ දෙවිවරුන්ගෙන් ලැබිච්ච වට්ටෝරු, දෙවි කෙනෙක් ඔස්සේ ලැබිච්ච පණිවිඩයකින් හදපු බෙහෙතක්. දැන් මෙහෙම දේවල් වෙන්න පුළුවන්ද කියන එක අහන්න හොඳම කෙනා ඔබතුමා. ඔය ඇත්තටම අසංක මේ දැන් මම ඒක ඉස්සලම ඔය කතාව ආපේ හොඳයි. දැන් දෙවියන් කියලා කියන කොට්ටාසයයි මිනිස්සු කියන කොට්ටාසයයි අඳුර ගන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් මනුසතා කියන නැත්නම් මිනිස්සයා කියන පුද්ගලයා ශ්‍රේෂ්ඨයි, උත්තමයි. මොකද මිනිස්සෙකුට විතරයි පිනක් මේ පින් අනුමෝදන් කර ගැනීම සහ පිනක් ලබා ගන්න පුළුවන්. පින්කම් කරන්න පුළුවන්. දෙවියන්ට කරන්න බෑ. දෙවියන්ට පින් දෙන්නෙත් මිනිස්සුනේ. ඒකට දෙවියෝ යැපෙන්නේ පින් වලින්. දෙවියන්ට පින් දෙන්නෙත් මිනිස්සුනේ. මිනිස්සු. එතකොට මනුස්සයා කියන සතා ඉතා උසස්. හැම පැත්තෙම උසස්. මනුෂ්‍යාත්මය දැන් බුදුහාමුදුරුවෝත් ඒක දේශනා කරන්නේ මනුෂ්‍යාත්මෝ දුර්ලභෝ කියලා කියන මනුෂ්‍යාත්මයක් තාම දුර්ලභයි. දේවත්වය කියන්නේ එක්තරා විදිහක වාසනාවක්. මොකද ඒ වාසනා ගුණයක් තියෙනවා. මොකද දේවත්වය කියන්නේ දෙවන්නේක් වෙලා දැන් මේ වගේ ඇත්තෝ මරුණාම අපේ වෙද මහත්තුරු වගේ අය කෙලිම දේවත්වයට යන්නේ. දැන් මෙතුමා හරි මේ ව්‍යාජභාවයක් නැතුව බොහොම නිර්ව්‍යාජව දෙයක් ඉදිරිපත් වුණා. මටත් කිව්වා මම දෙන්නම් බලනවාද කිසි ප්‍රශ්නයක් නැහැ. මට වට්ටුරු වැඩක් නැහැ. මේවා තියන් ඉඳ වැඩක් නැහැ නේ. මිනිස්සු ලෙඩුණා. දැන් මේක මේ ඉන්ද්‍රිය හැදෙන කැස්සාවෙන් බිරසාවක් නෙමෙයිනේ. මේක ඇත්තටම වසංගතයක් නේ. මේකෙන් මැරෙන්න පුළුවන්. මේකෙන් අනතුරක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට ඊටදී අපි දන්නේ ඊළඟට සයිඩ් ඉෆෙක්ට්ස් විදිහට නැත්නම් බාහිර ඊළඟට වෙන අතුරු අන්තරා මොන වගේද කියලා. දැන් මේ රෝගේ හැදුනන් පස්සේ දැන් චිකන් ගුන්නියා කියන රෝගේ හැදුනන් පස්සේ ඒක අතුරු ආබාධ ආවනේ. වෙනත් ඒ කියන්නේ බාහිර අතුරු ආබාධ. ඒ වගේ මේකෙත් අතුරු ආබාධ තිබුණා. තාම පරීක්ෂණයක් හෝ නිරීක්ෂණයක් හෝ නිගමනයකට යන්න කාලයක් නැහැ තාම. තාම ඉන්නේ ලෙඩේ ඉන්නේ අපි. හරි ඇත්ත කතාව ඒක. එතකොට මේකේ ඊළඟට එන සෙෂන් එකේ මනසේ විකෘතිතාවයක් හෝ ලේවල ජානවල හරි මොන හරි ප්‍රශ්නයක් එන්න පුළුවන්. දන්නේ අපි. ඔව්. ඒ නිසා අපිට පුළුවන් නම් අන්න එහෙම මොන හරි ඒ අය එකතු කරගෙන විධිමත් වැඩසටහනක් හදලා ඒක තුළ මෙතුමාට මේ කියන්නේ අදාළ කරන අමාත්‍යවරයා නායකත්වය අරගෙන මේක එකතු කරගෙන කතා කරලා බලලා මොනවද කියලා හරියට ගොනු කරන්න පුළුවන් නම් ගොනු කරලා මේකට මාසික හැමෝම අනිවාර්යයෙන්ම මේ වෛද්‍යවරු මාස සැරයක් රැස් වෙන්න ඕනේ. අමාරු වැඩක් නෙමෙයිනේ. අමාරු වැඩක් නෙමෙයි මේවා කළ හැකි වැඩ. හරි මාසෙට සැරයක් රැස් වෙලා මේක සාකච්ඡා කරලා කතිකාවතක් හදලා ඒතර ඒක එකනගේ ඇසයින්මන්ට් ගේන්න පුළුවන් තමන් කරපු දේවල්. එතකොට ඒ ශාස්ත්‍රයන් පිළිබඳ ප්‍රගුණ භාවයේ අවබෝධය ඇති කරගන්න. දැන් අත්‍තරම හෙළ වෙදකමේ තියෙන විශේෂත්වය තමයි මිනිස්සු ඉස්සර වෛද්‍යවරයා නැත්තම් හෙළ වෙද මහත්තයා හැම තිස්සෙම බලපු දෙයක් තමයි ඒ තමන්ගේ භූමි ප්‍රමාණය තුළ තමන් හදපු ඖෂධ පැල ටික හදාගන්න එක. ඒතර ඖෂධ පැලයක් අඳුන ගන්නවා. ඖෂධ පැල ප්‍රභේද ගන්න දන්නවා. දැන් මුල් පොතු ගෙඩි කොළ මේ පස්පංගුවක්නේ අපි ගන්න. ඒතර මේකේ මුල දැම්මම මොකද්ද වෙන්නේ? පොතු දැම්මම මොකද්ද වෙන්නේ? ගෙඩි දැම්මම මොකද්ද වෙන්නේ? කොළ දැම්මම මේක එක එක සංඝටකයන් අවබෝධ කරගෙන තිබ්බා. මේකේ දැන් සමහරකට හැම එකටම ගන්න කියන්නේ පස්පංගුව. දැන් මේ තමත් කියජෝ. හරි? දැන් උදාහරණයක් විතර ගොනිකා මේ කොළ දෙන්නේ මොකටද? කැඳ හදලා. මේ ඇට තැළුනම තැළුම් බිඳුන් වලට හොඳයි. ඒතර ඒක අපි ගොනිකා මේ කොළ ටික අරගෙන අපි පත්තු බඳින්නේ නැහනේ. පත්තු බඳිනවා? නැහනේ. ඒක අපි බඩ ඇතුළට දෙන එකක්. ඒක කිසිම හානියක් වෙන්නේ නැහැ. ඊළඟට අපි ගත්තොත් එහෙම තැල්මක් අපි ගත්තොත් අර මේ මොනවාද මේ කොමුනේ ඕමි නෑ අර උරච්ච ගාලා ගහේ පොත්ත භූමි පොතු. ඔව්. ඒතර මේ පොත්ත අරගෙන තැල්මට තිබ්බම ඇත්තටම අපි අර දැන් අපි ගහනවනේ මේ මොනවාද අර ස්ප්‍රේ එක ගහනවා මේ ක්‍රිකට් සෙල්ලම් කරන ළමයිට ඒක කරනවා. එහෙම නැත්නම් වින්ඩිජිනෝ ගන්න මොන හරි
මොන හරි එහෙම බාම් එකක් අපි ගන්නවනේ. අරක ගාපු ගාම වෙලෙම නල්ල ඔළුව වැදුනත් මොන වුණත් බෝම්බ මේ සෙබල බෝම්බු. කරලා බලන්න අත්දැකීමේ. හරි ඒක දවස් කිහිපයක් කරනකොට ඒ බෝම් සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. තනමක්. එහෙන් පිටම නැති වෙනවා. ඉතින් මේවා අත්බෙහෙත් විදියට තිබුණේ එදා පරම්පරාවේ තුල ගුරු පුහුණුවක් තිබුණා නෙමේ. ඒක අපේ තුල තිබුණ හැම එකක්. අපි හැම දෙයකම මේ බෙහෙත් ගන්න ගියේ නෑ. හැම ගෙදරකම බෙහෙත් ගලක් තිබුණ පොඩි. ඔව් මොන අමරුම් ගලක් තිබුණනේ ඒකට වෙනුවෙන් වෙද මහත්තයාගේ සමහරක් වට්ටෝරු මට මම අතන මම පෞද්ගලිකව මම මේක මේ කීප දිනකට දුන්නා. ඒ ගොඩක් අය අපි ප්‍රතිකාර කළා. ඒ ලොකු රිසල්ට් එකක් අපිට තියෙනවා. ඒතර ඒකේ අපි දැක්ක දේ තමයි ඒකේ තියෙන්නේ මේ ඖෂධයක් මිස ආහාරයක් නෙමෙයි. මේක කසායක් එක්ක යන්නේ. එහෙම වෙන්න එපා. ඉතින් මේක මේ පුරාතන වෙදදුරුවන්ලා කරපු එකම දේ තමයි අසංක. එයාලා යම් වැඩක් මොන හරි අසාත්මිතාවයක් ආවොත් ඒ අසාත්මිතාවතර එයා බලනවා නාඩිය බලනවා නැත්නම් මොකක් හරි යාගේ පරම්පරාවෙන් උගනගත්ත යම් ක්‍රමවේදයක් භාවිතා කරලා ඒ අදාළ කරන දෙයට බෙහෙත දීලා බලනවා. හැබැයි ඒක බෙහෙතට දෙන්න බයක් වුණේ නැහැ. මොකද වෙද මහත්තයා පිළිබඳව හොඳ දැනුමක් තිබ්බා. එයාට ලොකු විශ්වාසයක් තිබ්බා. ඒ ගන්න ඖෂධ පිළිබඳව ලොකු හැදෑරීමක් තිබ්බා. හැදෑරීමක්. නිකන් කවුරු අහගෙන හිටිය එකක් නෙමෙයි. කාගේ හරි පොතකින් කරගත්ත වට්ටෝරුවක් අරගෙන ලියාගත්ත එකක් නෙමෙයි. දැන් එහෙම ඒවා තියෙනවා. මම මේ පෞද්ගලිකව කිව්වා මේ වෙදමාත්‍රලත් වෙන්න ගියා පොඩ්ඩෙන් අකරලා දැන් මං කිව්වා. හරිද? ඒතර වට්ටෝරු අරගෙන කරන ලියන්නේ නෙමෙයි. එයා හැදෑරීමක් තිබ්බා ඒ සම්බන්ධව. ඒතර ඒ හැදෑරීම තුළ හදාගත්ත බෙහෙත දීලා බලනවා මෙයාගේ ගුණය මොන වගේ තත්ත්වයක් ඇති වෙනවද කියලා. ඒක ඇත්තටම ප්‍රභේද පිළිබඳව හෙව්වා. ඊට පස්සේ තමයි යා හරියටම එකකින් සමනයක් ඇති කරපොත් ඉක්මන්සුව ඇති කරාන තව මොනවද එකතු කරන්න ඕන කියලා එකතු කරා. එකතු කරලා තමයි වට්ටෝරුවක් හැදුවේ. ඒකනේ බේත් වට්ටෝරු දුන්නේ. වට්ටෝරුවේ දුවාවේ එහෙම තමයි. වෙදකම ඇති වෙන්නේ. ඊට පස්සේ ඒවා ඒගොල්ලන් ඒක තව ප්‍රත්‍යක්ෂ කරගෙන තව ඒවට තව මොන හරි වෙන බාහිර මොන හරි වෙන්න පුළුවන් නම් ඒවත් ආසාත්මිතාවයෙන් ඇති නොවෙන්න ගොඩක් දේවල් කරා. කරලා ඒ වට්ටෝරුව හදලා ඒගොල්ලන් පුස්කොළපොළ මේ වගේ සටහන් තැබුවා. ඒ වෙනස තමයි අදත් පාරම්පරිකව මේ රැඳිලා තියෙන්නේ. ඉතින් මේ දේවල් රැකලා මේ දේවල් ඒගොල්ලන් කරලා පුරුද්ද හදලා අර වගේ ප්‍රභේදයක් ආව වසුරු වගේ ප්‍රභේදයක් ආවොත් ඒකට බලනවා ඒකට තව දෙයක් එකතු කරලා. තව දෙයක් එකතු කරලා බලනවා. ඒ එකතු කිරීම තුළින් තමයි දේවල් හදලා තියෙන්නේ. ඒ නිසා මම කියන්නේ මේ වෙදදුරන්ලා බය කරලා තියෙන ඇත්තටම මේ වැඩේ. හරි. ඒ නිසා දැන් මේගොල්ලන් ඉදිරිපත් වෙන්නෙත් නැහැ. මොකද හේතුව දැන් මේක ඇත්තටම විනාශ කරලා තියෙන්නේ. මම කියන්නේ මේක අහපුව හදන්න නම් වැටිච්ච තැනම තමයි හදන්න ඕනේ. අපි කියන්නේ ලිඳේ වැටිච්ච එක ලිඳ කලින් එන්න ඕනේ කියලා. ඒ නිසා මේක මම කියන්නේ මේක අහපුව අර සංගායනාවක් කරන්න ඕනේ වැඩක් තමයි. එකතු කරලා ආපහු සුද්ධ කරලා පිරිපහදු කරලා හරි දෙක එකතු කරලා හදන්න ඕනේ. හිතන්න කාලයක් ඇවිල්ලා තියෙන නිසා අපි බොහොම දීර්ඝව පළමු වටේ සාකච්ඡා කළා. අපි යනවා ඉතා ඉක්මනින් විරාමයකට. විරාමයෙන් පස්සේ තවත් බොහෝ දේ කතා කරමු. වසර 5000ක් පුරාවට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානනීය හෙළිදරව්ව අපට අමතක වගේ අපේ පරපුරේ ලේ උරුමයේ සත්‍ය කතාව රාවණා මේ වැඩසටහන බොහොම සුවිශේෂ වැඩසටහනක්. ඒ නිසා තමයි බොහොම දීර්ඝ කාලයක් තිස්සේ මේ වැඩසටහන මේ ආකාරයෙන් පවත්වාගෙන යන්නේ. ඇතැම් විට රාවණ පිළිබඳවම කතා නොකලත් රාවණයින්ගේ තිබුණු ශක්තියින් ඇයි වර්තමානයේදී අපි නිසි ආකාරයෙන් ඒවා අපේ ප්‍රයෝජනයට ගන්නේ නැත්තේ කියන කාරණාව තමයි පහුගිය පළමු වටේ තුලදීම කතා කරන්න යෙදුනේ. මේක බොහොම අව්‍යාජව කරන කතා බහක්. ඒ නිසා මේකට තිතක් කොමාවක් නැවතුමක් තබන්ට මමත් උත්සාහ කරන්නේ නැහැ. ඒ නිසා ඒක බොහොම සාර්ථකව කරගෙන යන්නට ඉඩ ප්‍රස්තාව ලැබෙන්න ඕනේ. ඒ සඳහායි මේ මණ්ඩපේ නිර්මාණය වුණේ. මේ කතිකාවත නිර්මාණය වෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්නට ඕනේ Voice of Asia මාධ්‍ය ජාලයේ ගෞරව සභාපති ප්‍රශාන්ත කාර්යපෙරුම් මැතිතුමන්ට. ඒ වගේම මෙහි ජ්‍යෙෂ්ඨ උපදේශකතුමා ප්‍රියන්ත කාර්යපෙරුම මැතිතුමන් එතුමන් මේ වැඩසටහන වෙනුවෙන් දිශානතිය නිවැරදි ආකාරයෙන් අපිට මංමාවත එලිපෙහෙලි කරලා දෙනවා මේ වැඩසටහන කරගෙන යන්න. ඊටාම වටින ගුවන් කාලයක් වෙන් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපේ නිෂ්පාදකතුමා සජීව බාලසූරිය මහත්මයා ප්‍රමුඛ. අපි ඒ සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් අපි සූදානම් වෙනවා කන්දගම මහත්මයාට යොමු වෙන්න. මම හිතන්නේ මම ප්‍රශ්නයක් අහනවට වැඩිය
ඔහුට බොහෝ දේ තියෙනවා කියන්න. මොකද අද ටිකක් වෙන පැතිකඩක් වෙත එහෙම නැත්නම් වෙන දිශාවකට අපේ මාතෘකාව යොමු වුණා. මම දන්න ගුවන් යාන ඉංජිනේරුවෙක්. ඔහු වැඩ කරන්නේ මැද පෙරදිග. ඔහුට ප්‍රශ්නයක් තියෙනවා මේ ඇඟිලි නැමෙනවා. සමහරවිට ලියා ගන්නත් බෑ ප්‍රශ්නයක්. ඔහු මට හම්බෙනවා ලංකාවේදී. මම ඔහු එක්ක යනවා දේශීය වෛද්‍යවරයෙක් ගාවට. හෙළ වෛද්‍යවරයෙක් නෙවෙයි. ඇඟිලි ලොක් වෙනවා වගේ ඔව් එහෙම දෙයක් වෙනවා. මම එක්ක යන්නේ මට ඔහු ගැන විශ්වාසයක් තිබුණා. ඔහු දේශීය වෙදමත්තෙක්. නමුත් ඔහු ගැන ඔහු තුළ තියෙනවා හෙළ වෙදකම සහ අපේකම පිළිබඳව උනන්දුවක්. මට ඔහු හම්බෙනකොට ඔහු ඇඟ පුරාම තෙල් ගාගෙන දුවනවා ව්‍යායාම සඳහා. පස්සේ දවසක කියනවා මට ටෙලිෆෝන් කරලා කන්දේක මහත්තයෝ පිස්සු බොවෙන රෝගයක් කියලා දැනෙනවා කියලා සමහර අය කියනවා මන් දිහා බලලා දැන්. මම ඔය ඇයි මොකද දැන් එයා කුඹුරු කොටනවා. දැන් දුවන්නේ නැහැ තෙල් ගාගෙන කුඹුරු කොටනවා. ඇයි සුවඳල් කලවෙන්ටි පච්ච පෙරුමල් මේ මාත් එක්කලා මගේ පිස්සුව එයාට බෝ වෙලා. හරිද ඒකයි පිස්සු බොවෙන රෝගයක් කියලා කිව්වේ ඒ වෙලාවේ. එන්නේ වෛද්‍යවරයාගේ දක්ෂකම මන් දැනපු ගත්තෙන්ද එයා ගාවට යනවා. එයා මෙයාට බේත් දුන්නා. සනීපයි. ඒ ලෙඩේ සනීපයි. තවත් දැන් ඊට පස්සේ තමයි මේ වෙදකම ගැන මෙයාට මේගොල්ලන්ට ඇති වෙන්නේ මේ විශ්වාසය. එයින් පස්සේ යනවා පස්සේදී වාලකෙදී තවත් එහෙම වෛද්‍යවරයෙක් ගැන ආරංචි කළා එතෙන්. එතෙන්දී වෙදකමට බේත් ටික බැඳලා එයා කතරකුත් දීලා හැමගපුරා බැඳලා බේත් කතරකුත් දීලා කියලා තියෙනවා මගදී කපන්න වෙයි ඔක. ගෙදරට යන්න ඉස්සෙල්ලා. හොගේ අනකොට ඔකට රත් වෙයි පිච්චෙනවා වගේ දෙයක් කපන්න කියලා. ඒකයි මේ කතර යන්නකොට යන්න බැයිලු යාට. එහෙමම වාහනේ නවත්තලා මේක කපනකොට කඩේක මුදලාලි තුද වෙලා තියෙන එක කපන්න. ඒක තමයි බෙහෙත. සනීපයි. තව මොනවා කතා කරන්නේ? මොකද්ද බටහිර වෙදකමට මේක කියන්න තියෙන්නේ? බටහිර වෛද්‍යවරයෙක් ඉන්නවා. ඔහු බටහිර වෛද්‍යවරයෙක් ලංකාවේ ප්‍රසිද්ධ රෝහලක ප්‍රසිද්ධම තනතුරක් දරන ඉඳලා ඔහුගේ නම මම කියන්නේ. ඔහු මම දැක්කම මට බොහොම ගෞරවයෙන් ගරු කරන වෛද්‍යවරයෙක්. ඔහුගේ සහෝදරයා විද්‍යාඥයෙක්. ඒ දෙන්නම එක්කහුවලා හදනවා මේ වෛරසයට අවශ්‍ය බෙහෙත. ඔහු ඒ බෙහෙතේ තියෙන විද්‍යාත්මක ඒ බෙහෙත් ද්‍රව්‍ය වල තියෙන විද්‍යාත්මක දේ විද්‍යාඥයා හොයාගන්නවා. මේ වෛද්‍යවරයා මේ බෙහෙත හදලා කැප්සූල් එක හදනවා. ඔවුන් මේක බොනවා විතර නෙවෙයි ලෙඩුන්ට දෙනවා. හොරෙන්. ඔවුන්ට සනීපයි. කොහොමද මෙතන එලි කරන්නේ? හෙට වෙනකොට වැඩ තහනම් වෙයි. හෙට වෙනකොට වැඩ තහනම් වෙයි. ඒක කොහොමද මේක එලි කරන්නේ අපි හංගගෙන ඉන්නේ ඇයි? හංගගෙන ඉන්න වෙලා. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පුදලත් සෞඛ්‍යම තුරු ඉන්න රටක්. මේ රට පුදලත් එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් නෙමෙයි තුන් දෙනෙක්. ලෝක සෞඛ්‍ය සංවිධානය මොකටද? බටහිර වෙදකම හොඳින් පත්තිරීම සඳහා උන්ට ලැබුණු තෑග්ග. එහෙම තැනක පරිවිලාවත් මොහු නිරාවරණය වුණා මේ වෛද්‍යවරයා. හැබැයි ඔහු කැමති ඔහු කවදාවත් මේ මොකද්ද පෞද්ගලික වෙදකම කරන්න කියන්නේ අපි කියන්නේ මේ විකුණන්නේ නැහැ. සේවය විතරයි කරන්නේ හොස්පිටල් එකේ. පිට කොහෙවත් එයා වෙදකම් කරන්නේ නැහැ. ඔහු කැමති වුණොත් මහුව නගනවා වෙලාවක ලංකාවේ රජයේ මාධ්‍යයකට. ගෙදර යන්න බලාගෙන හරි. මොකද ඒ තරම් වේදනාවකින් තමයි මොද්ද මේ ඉන්නේ. මේක කරන්න පුළුවන් කත අපි ඉල්ලන්නේ දෙවියන්ගේ නාමයෙන් මේ තහනම් කරන ගමක් මේ වෙදමහත්තුරුන්ට දෙන්න. මේක කරලා පෙන්නන්න. එච්චරයි. එහෙම වුණාම එක්කෝ වෙදකම ඉවර වෙයි. හරිද? එක්කෝ වෙදමහත් ඉවර වෙයි. එහෙම නැත්නම් ලෙඩේ ඉවර වෙයි. ඔච්චරයිනේ. මම පොල් පැලයක් පොළව හදන්න අඩි 3.5 වලවල් කපන්න අවශ්‍ය නැහැ. පොල් ගහේ මුල් යන්නේ යටට නෙමෙයි. පොල් ගහේ මුල් එන්නේ උඩට. එහෙනම් යට හදන පොල් පැලයට අසාධාරණයක් වෙනවා. එයා උඩට මුල් ගන්න අවුරුද්දක් විතර යනකොට මේ ගහ පීදෙන්න පරක් වෙනවා කියලා කියන එක උගන්නනකොට යනකොට පොල් සංවර්ධන නිලධාරී මහත්තුරු ගිහිල්ලා දිසාපති එක්තරා ලංකාවේ දිසාපතිරු කීප දෙනා ඉන්නේ. ඒක දිසාපති නෝන කෙනෙක් ගාවට ගිහිල්ලා කියලා තිබුණේ කන්දේක මහත්තයා හින්දා මේ අපිට මේක පොල් පැල හදන්න බෑ කියලා. ඇය කියලා තුමේ පොල් පැල කීයක් දෙනවද? එකයි දෙන්න ගෙදරකට. දෙකක් දෙන්නකො. එකක් ඔයගොල්ලෝ කියන විදිහට හිටවන්න කියන්නේ අනික කන්දේක මහත්තයා කියන විදිහට හිටවන්න කියන්නේ. එක්කෝ කන්දේක මහත්තයා ගුටිකයි එක්කෝ ඔයගොල්ලෝ ගුටිකයි. වැඩි හරිනේ නිත්තාවට. මේ මෙතෙන් යන්න ඕනේ. මේක අභියෝගයට ලක් කරන්න මෙතින් දැනුම.
බය නැතුව ඉදිරිපත් වෙනවා නම් කවුරු හරි. ඉතින් අපි ගස් හඳුනන්නෙත් නැහැ, බෙහෙත් හඳුනන්නෙත් නැහැ. බොහෝ විට ඖෂධ කියලා වෙන වෙන දේවල් තමයි අපි මේ වෙනකොට හඳුනගෙන දකලන්නේ. හරි වෙද මහත්තයා අඳුරගන්නේ. වෙද මහත්තයා අඳුරන්නේ අපිට ලොකු උත්සාහයක් කරන්න වෙලා තියෙනවා. ඔය වෙදක ඔක නෙමෙයි කියලා. බෙහෙත කියලා. දැන් මේ වෙනකොට කලුනික විකුණනවා. කලුනික ගහක් හොයන්න මන් දන්නේ කලුනික ගහක් හොයන්න පුළුවන් වෙයි කියලා. ඒ කලුනික ගහ හොයන්න තියෙන සාත්‍රය දැන් මම එදා කිව්වා. නමුත් කලුනික විකුණනවා. ඔය මේවා අරගෙන බේත් වලට මේ ලෙඩ සනීප වෙයිද? අරලු තියෙනවා වර්ග 7ක්. එක අරලු ජාතියක් තියෙනවා මං දෙමහත් සාකයේ අතේ තියා ඉන්නකොට මේ විරේක වෙනවා. බොන්න ඕනේ නැහැ. මේ අරලු ගහයට හිටගත්තාම විරේක වෙන්න අවශ්‍ය ගුණය ලැබිලා විතරයි. මේක විද්‍යාත්මකව ඇයි මේ විද්‍යාඥයන්ට පැහැදිලි කරගන්න බැරි? ගහක් යනක ඉන්නකොට ගහේ ශාක පත්‍ර වලින් අර පූටිකා ඇරෙනකොට සියුම් ජලවාසයක් එළියට එනවා. එඳා ගහයට හැමතිස්සෙම වායු සමීකරණය කළා වාගේ. එතකොට ඔය කියන අරලු ගහයට ඉන්නවනම් මේ රෝගී කවුරු හරි මිනිහෙක් ඒ එන්නේ මොනවද? ඒ ඖෂධේ. ඒ ජලවාස්පත් එක එන්නේ. ඕක නහයෙන් කටෙන් රුවම කුපුලෙන් ඇතුළට ගියාම ඔහු විරේක වෙන්නේ නැද්ද? අර හෘත්‍යකේ ගහන. අර හෘත්‍යක කියන්නේ අරලු. ඒ අරලු ගහන අපේ නියමිත අරලු ගහන. නෑ ඔය නිසාමනේ අපි දැන් නොබෝ දිනකින් එන සිංහල අලුත් අවුරුද්දේ හිසට කොහොම පතුත් පායට අහවල් දේත් කියලා තියලා යමක් කරන්නේ හේතුවක් ඇතුව නිකන් නැතුව නිකන් ඒක නිකන් ජන අපි සංස්කෘතියක අංගයක්ම විතරක්ම නෙමෙයි හේතුවක් තියෙනවා ඒකට. එක එක අවුරුද්දට එක එක ඖෂධ භාවිතා කරනවා. මේ දැන් ඇත්තටම බණ්ඩාර මහත්තයා මේ දේශීය වෛද්‍යවරු හරි දක්ෂයි අපේ. දේශීය කියන්නේ හෙළ වෛද්‍යවරු. හරි ඔවුන් දන්නවා මේ සිරුරේ හැදිලා තියෙන රෝගියෙ මිනිහෙක්ගේ වාතයයි පිතයි සෙමයි එක්කලා කියලා. මේ සංකලනය එකිනෙකට වෙනස් බව. ඒක තුල උන්ට රෝගී වීමේ හැකියාව එකිනෙකාට වැඩි වෙනස් බව. එතකොට ඒ හේතුව හින්දාම අර මොකද්ද බදුල්ල ගහක් යට හිටියොත් කවුරු හරි මිනිස්සු 3 දෙනෙක් එක මිනිහගේ ඇඟ කහන්න පටන් ගන්න පළු දාන්නේ. සමහරලා ඇයි ඔහුගේ ඇඟේ තියෙන අර වාතයයි පිටයි සෙමයි. හරිද? තත්ත්වයේ උඩයි ඔහුට ඒ රෝගය හැදෙන්නේ. ඔක්කොට 3 දෙනාට වැදෙන්න ඕනේ නැහැ. ඒ ගැලපෙන්නේ ඒක එන්නේ එහෙමයි. ඉතින් මේවා තේරුම් ගන්න පුළුවන් දැනුමක් මේ වෛද්‍යවරු ගාව තිබුණා. ලෙඩා දකින්නකොටම වෙලා තියෙන්නේ මොකද්ද කියලා කියන්න දන්නවා. ගියා දහවල් දිහාවත් අහවල් තන හිටියවද්ද වෙද මහත්තයා අහනවා. නිකන් මේ පුදුම දැනුමකින් අහන්නේ මේම දෙයක්වත් උනාද? ඒ අහලා තමයි තීන්දුව කරන්නේ මොකද්ද උනේ කියන කාරණාව. වෙදකමක් කරන්න දෙයක් නෑ තමයිලට එතන. පොඩි හෙදකමක් කරන්න තියෙන. පොඩි හෙදකම. ඒක කරනවා. මේක නිකන් අමුතු වෙදකමක් අපි ගාව තිබිලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වෙදකම මේ රටේ තාම තියෙනවා. මං උත්සාහ ගන්නෙ මම වෛද්‍යාචාර්යවරයෙක් නෙමෙයි. මතකද මේ වෙදා කියලා අපි කියන්නේ ගස් වෙදා, බලු වෙදා, හරක් වෙදා. හරිද? එහෙමනේ කියන්නේ. මේ වෛද්‍ය ආචාර්යවරු ආචාර්ය කෙනෙක්ගේ ඉංග්‍රීසි වචනේ ડોක්ටර්. එහෙනම් මේ ડોක්ටර්ස්ලා තමයි. විශේෂයෙන් හරකා කියන්නේ මේ කිරි අම්මා. ගෙවල් වල ගමේ ගෙවල් වල ඒ අයට වෙදකම් කරපු වෙනම වෙද පරම්පරාවක් හිටියා මේ. ඔව් එතකොට පසු අද ඒකට නෑ. දැන් පසු වෛද්‍ය කියන්නේ පසු වෛද්‍යවරේ. අද බටහිර වෛද්‍යගේ පසු වෛද්‍යයට ડોක්ටර් කියනවා. එතකොට මේ හරක් වෙද එකනට ડોක්ටර් කියන්න එපායි. අර ආචාර්යනේ. ආචාර්ය උපාධියක් තියෙනවා. ඒ දැනුමට අපේ ඉහළ ගරු කිරීමක් මේ දේශීය සංස්කෘතියේ තිබුණා. රතාචාර්ය. යකඩ වැඩ කරන කම්මලේ ආචාර්ය. මේගොල්ලෝ ආචාර්යවරු. මෙන්න මේ සංස්කෘතියට ගෙනල්ලා මොවුන්ගේ ගෞරවය දිනු කරොත් මේ වෛද්‍ය ආචාර්යවරු ටික තමන්ගේ වැඩේ හරියට කරයි. මේකට අවශ්‍ය නිදහස ඉඩහසට ලබා ගැනීම සඳහායි මමත් මැදිහත් වෙන්නේ මට මේක තේරෙන හින්දා. වෛද්‍යවරයෙක් නුණා. යම් කිසි හයියක් ඕනේ. මගේ ඒ හයිය තියද්දි මම වුන්ට උදව් නොකළොත් මම ඇත්තටම දේශද්‍රෝහියෙක්. ජාතිද්‍රෝහියෙක් වෙන්න බැරිකමට මම ඔවුන්ගේ තලයට එකතු වෙලා ඔවුන් එක්ක මේ ගමනේ යනවා. මොකද ඔවුන් වෛද්‍යාචාර්යවරු බොහොම මේ හාමුදුරුවෝ වගේ. ඔවුන් වැඩිම රණ්ඩු කරන්න යන්නේ නැහැ. මේ අපේ අම්බවල්ලේ මහත්තයා රණ්ඩු කරන්නේ තරමට අනිකයි රණ්ඩු කරන්නේ නැහැ. කටවාගෙන එනවා. මේ ළඟදී වෙන සාකච්ඡාවකට ගියා. ඒකේ දක්ෂ වෛද්‍යවරු හිටියා. සාකච්ඡාවේදී ඒගොල්ලෝ නිශ්ශබ්ද වුණා. මට හිතා ගන්නවත් බෑ. ඇයි ඒ? අර හික්මීම
මේ හික්මීම උඩ බෑ හික්මීම පැත්තකින් තියෙන ජාතියට යම් කිසි අගෞරවයක් වෙනවනේ අපි දන්නවා ස්වාමීන් වහන්සේලා බොහොම හික්මිලා ඉන්නේ මේ යුගයේ තියෙන දරුණුම ඛේදවාචකය තමයි කතා කළ යුතු මිනිසුන්ගේ හික්මීම මේ හරිම භයානකයි කුඩාපොළ හාමුදුරුවෝ මිගට්ටුවත් ඒ ගුණානන්ද හාමුදුරුවෝ තව වර්තමාන ඉන්න හාමුදුරුවෝ ගැන මම කියන්නේ නැහැ. හරිද? තමන්ගේ හික්මීම පැත්තක තියාගෙන පනින්න ඉස්සරහට තමන් දරන චීවරය හරිද? තමන් දරන චීවරය ගැනවත් හිතන්නේ නැතුව දේශද්‍රෝහීන් වෙන්න බැරි හින්දා මම දකිනවා මේ දවස්වල බහිනවා. පැහැදිලිව. එක සිද්ධියකට. ඒ නිස්සද්ද හිටපු ස්වාමීන් වහන්සේලාත් බහිනවා. මේ මොහොතේ මම දකිනවා. ඒ බහින්න ඕනේ. ඒ හින්දා මේ ලේසියෙන් සනීප කරන්න පුළුවන්. මේ වෛරසය ලංකාවේ ඒ වෛරසය ලංකාවේ ලේසියෙන් සනීප කරන්න පුළුවන්. ලංකාවේ ඉන්නේ ප්‍රතිශක්තිය හොඳටම තියෙන කට්ටිය. මේ ප්‍රතිශක්තිය දියුණු කිරීම සඳහා ප්‍රතිශක්තිය විතරයි වෛරස් එකට මොන දෙන්න පුළුවන් බේත. ඒ ප්‍රතිශක්තිය දියුණු කිරීම සහ වෛරසය ආවොත් ඒක දුර්වල කිරීමේ උපක්‍රමය මේ බෙදමාතෘ දන්නවා. වෙන බේතක් හදලා ඉන්ජෙක්ෂන් එකක් හැටියට මේක විදින්න අවශ්‍ය නැහැ. මම එතනින්ම පටන් ගන්නවා වෙද මහත්තයා ගාවට වෛද්‍යාචාර්යතුමා ගාවට එනවා මේ බෙහෙත දන්නවා. මේ බෙහෙත ගැන බොහෝ දේවල් කියලා තියෙනවා. හැබැයි මේ වෙලාවේ තත්ත්වය තව ටිකක් දරුණු අතට හැරිලා තියෙන්නේ. විවිධ තැන්වලින් මතුවෙන්න පටන් අරන් තියෙනවා. විශේෂයෙන්ම මේ රටේ ප්‍රධානතම ස්ථානයක් මේ රට මෙහෙවන පාර්ලිමේන්තුවටත් දැන් මේක ගිහිල්ලා. ඒ නිසා සාමාන්‍ය ජනතාව ආරක්ෂා වෙන්න ඕනේ. දැන් රෝගේ සමාජගත වෙලා ඉවරයි. දැන් මොනවා කිව්වත් රජයේ අංශයෙන් මොනවා කිව්වත් රජේ වෛද්‍යවරුත් පිළිඅරන් තිනවා පොඩ දෙනෙක් රෝගේ සමාජගත වෙලා ඉවරයි කියලා. ඒ සමාජගත වෙන රෝගීන් ප්‍රතිකාර කරන්න අපි සූදානම්. අපට පුළුවන්. අපර මෙච්චර කාලයක් තිබුණේ රෝගීන් අපට ඍජුව මොන ගැහුන් නැති එක. දැන් අපට රෝගීන් මොන ගැහෙනවා. ඒ මොන ගැහෙන නිසා අපට අපේ ප්‍රතිකාර පිළිබඳව ප්‍රත්‍යක්ෂ භාවය ඇති වෙලා තියෙනවා. ඒ මෙතුමා කිව්වා වෛද්‍යවරයෙක් වුණාම 1812 දී අපේ රාජකීය වෛද්‍ය වෙදකම නැති වෙනවා. ඉන්දියන් වෛද්‍යවරු ලංකාවට ඇවිල්ලා එක් විසවක් ආයෙත් ඒ විසවටම බේත් කළා රාජ වෛද්‍ය කරන බාර ගන්න කියලා ඔකට රජතුමා රාජාධි රාජතුමා කියනවා. ඒ අපේ සීයා කියනවා මට මේ මාලිගාවේ විසවුන් වහන්සේගේ කුටියේ ඉන්න රජතුමාගේ කුටියේ ඉඳලා මුළුතැන්ගේ දක්වාම නිදහසේ ඇවිද යාමේ අයිතිය මට උනේ. නැත්නම් මට බෑ. රාජ වෛද්‍යකම බාර ගන්නෑ. රජතුමා ප්‍රශ්න කරනවා එතකොට. මොකද නිලමෙට මගේ ශ්‍රීරියංග බඩාවේ විසුණු වහන්සේ ශ්‍රීරියංග බඩාවේ ඉඳන් මුළුතැන්ගේ යන වෙදකම් කරන් තියෙන ඕමනාව කියලා. එතකොට කියනවා සයනේ ඇතිරිල්ලේ දෝෂයකින් ලෙඩ හැදෙන්න පුළුවන්. ඔබ වහන්සේලා අදින පළඳින සලු වලින් ලෙඩ හැදෙන්න පුළුවන්. කවුළු වලින් ලැබෙන වාතාශ්‍රය අඩු වැඩි වීමෙන් ලෙඩ හැදෙන්න පුළුවන්. උයන ආහාර පිසින දර දාන ක්‍රමයේ අනුව වෙනස් වෙන්න පුළුවන්. දර වර්ග එක දර වර්ග මේ භාවිතා කළොත් ඒ දර වර්ග වල තියෙන විසගති එන්න පුළුවන්. ඒ නිසා වෛද්‍යවරයෙක් එක්කම මට රෝග මූලය අඳුන ගන්න පුළුවන්කම තියෙනවා. රෝග මූලය අඳුන ගන්න නම් මට මේ හැමතැනම ඇදලා රෝග මූලයට වන සාක්ෂි ටික හොයාගන්න ඕනේ. නැත්තම් මට රාජ්‍යදකම කරන්න බැහැ කියලා. ඒ වෙලාවට මම රාජතුමා දෙන්නේ වීර වෛරෝධි වෛද්‍යයන් රාජපක්ෂ රජවාසල මුදලිගේ තනතුර. වාසල මුදලට විතරයි පුළුවන් වාසලේ ඇවිදින්න හැමතැනම අවසරයකින් තොරව. ඉතින් වාසල මුදලිකමත් දෙන්න වුණා රාජ වෛද්‍යවරයාට රජ වෛද්‍යකම දෙන ගම. මෙහා ඒක ඉල්ලුවා අපේ සී. එහෙමයි පැරණි වෙද මහත්තුරු කටයුතු කළේ. වෙද මහත්තුරු දන්නවා මොකද වෙන්නේ කියලා. වෙද මහත්තුරු අහලා තියෙනවා, දැකලා තියෙනවා, පළපුරුද්දෙන් අත්දකලා තියෙනවා. එහෙමයි මේක ලංකාව තු සංවිධානය වුණේ. ඉතින් මෙහෙම සංවිධානාත්මක වෙදකමක් දැන් අපට බටහිර වෛද්‍යරුත් එක්ක කිසි ගැටලුවක් නැහැ. දැන් මේමයි යන ගමන් මට හදිසියෙ heart attack එකක් හැදුවොත් මමත් එයා යුත්තේ බටහිර රෝහලකට. මොකද තාක්ෂණය දියුණු වෙලා තියෙන බටහිර තාක්ෂණය දියුණුයි. අපට ශනික ප්‍රතිකාර කරන්න අපට පුළුවන්. අපි ගාව තියෙන හෘද වස්තුවේ අමාරුවක් හැදුනොත් ඒ වලෙම දීලා සනීප කරන්න පුළුවන් ඔසු තියෙනවා. නමුත් ඒ ඔසු නිෂ්පාදනය කරගන්න අපට දැන් නොහැකි වෙලා තියෙනවා. ඒ ඔසු වලට අමුද්‍රව්‍ය සමහර ඒවා ලංකාව තුළ පාසානන් જાති නැහැ.
එක් පාසන් ජාතියක් හොයන අනිත් පාසන් ජාතිය හොයන්න ගියාම මේ පාසන් ජාතිය වෙළඳ පොලේ නැහැ. තියෙන පාසානන් වර්ග දැන් මනෝසීල එහෙම මංචාඩියක් රුපියල් 3000ක් විතර වෙනවා. ඉතින් ඒවා අමිල අධිකයි. අපිට ඒවා මෙතන දරා ගන්න බැරි නිසා අද දේශීය වෛද්‍යවරු ඒ ප්‍රත්‍යක්ෂ හොඳ මේවලියම ප්‍රතිචාර දෙන්න පුළුවන් බේත් වර්ග හදන එකෙන් අත්හැරිලා තියෙනවා අපිට. අතන අපටත් අත්හැරලා තියෙනවා. අපිට එහෙම ආර්ථික ශක්තියක් නැහැ වැඩ මහත්තුන්ට. ඒව තමයි මං කියනවා ලබා දෙන්න කියලා. ඒ උසු ටික අපිට ගෙනත් දෙන්න කියලා. එතකොට බටහිර වෛද්‍යවරුන්ගේ තාක්ෂණය අපට හදාගත්ත අපි ගැටලුවක් කරගන්න ඕනේ. එහෙනම් ටෙලස්කෝප් එක භාවිත කරන වෛද්‍යවරුන්ට අපි බයින්න ඕනේ. ඕක අපේ ආකරණ යන්ත්‍රය. ඕකට අපේ තිබිච්ච ආකරණ යන්ත්‍රයේ බට දෙකක් හයි කරලා කන්ට දාතම ටෙලස්කෝප් එක හැදුවේ. ඔබට කවදා හරි දවසක මම මේ ළඟදී ආකරණ යන්ත්‍රය දැක බණ්ඩාර මහත්තයා හම්බ වෙලා තිනවා මේ ආරණ්‍ය සේනාසනයක මේ යාම එහි ප්‍රදාසනයේ තියෙන එක ආරණ්‍ය සේන කුටියක ගල් වෙන සුද්ධ කරනකොට ඒගොල්ලන්ට ආකරණ යන්ත්‍රය හම්බෙලා මැටි වලින් හදපු හොඳ ලොකු ආකරණ යන්ත්‍රයක්. අදටත් ඒ සිවිය නැති වුණා පපුවට තිබ්බහම හෘද ස්පන්දනය ඇහෙනවා. බඹරගල ආරණ්‍ය සේනාසනේ. අදටත් තියෙනවා ඒක. ඒක සිවිය නැතත් ඒක කොහොම කනක මේ හෙදුරට කන තියලා පපුවට තිබ්බහම හෘද වස්තු ස්පන්දනය හොඳට ඇහෙනවා. ඉතින් ආකරණ යන්ත්‍රය අපේ එහෙනම්. ඔය ශල්‍ය උපකරණ ටික අලාහල් පිරිවනේ කැණීම් වලින් හොයාගත්තු ශල්‍ය උපකරණ ටික හොඳට සෝල්ලා කරලා බලලා බටහිර වෛද්‍යකමේ ගිහිල්ලා බලන්නකො මේ ශල්‍යාගාරයක ওই ටිකමයි තියෙන්නේ. වෙනසක් වෙලා නැහැ. එහෙනම් අපිට කියනවා මේ අපේ කරපත්‍රය නකය ව්‍යාකරණකේ කියන අඬුව ඔය පාවිච්චි කරන්න බවකොල්ලෝ කියලා. නමුත් එහෙම දේවල් අපිට කියන සමහරවිට මේ ළඟදී මම එකෝ පාරක් මගෙන් හෘද බ්ලොක් එකකට බේත් ගත්තු ලෙඩෙකුට හොට සනීපයිලිදී. මට නාඩි වල තේරෙනවා දැන් හાર્ට් එකේ බ්ලොක් එක නැහැ කියලා. මට ඒ වුණාට ලෙඩාට ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරලා දෙන්න ඕනේ දැන් හොඳයි කියලා. මම කියනවා මම ලියලා දෙනවා ඔයාට ඔයා එකෝ පරීක්ෂණයක් කරලා රිපෝට් එකක් අරන් යන්න කියලා. ඒ ලෙඩාට නොබැනපු වචන නැහැලු ඒ වෛද්‍යවරයා. එකෝ එක අරන් දුන්නේ නැහැ. මම ගන්න ක්‍රමයට පස්සේ කියා දීලා ඇරියා පෞද්ගලික රෝහලකට අරගෙන සුවපත් වෙලා තිබුණා එනකොට. ඒ හින්දා තාක්ෂණය පිළිබඳ ගැටලුවක් අපි දෙගොල්ලන්ටම තිබිය යුතු නැහැ. තාක්ෂණය කියන්නේ වෛද්‍ය විද්‍යාව නෙවෙයි. ඒක වෙනම විෂයක්. හරි? මුලදී අපි තාක්ෂණය දියුණු කළා. අපේ තාක්ෂණය මත ඉඳන් බටහිර තාක්ෂණය දියුණු කළා. ඉතින් ඒ තාක්ෂණය කියන එක පොදුයි. වෛද්‍ය විද්‍යාව කියන එකයි මේ දෙකක් තියෙන්නේ. අපේ සිංහල වෙදකමට ජයගත නොහැකි අවස්ථාවක් නැහැ අසංක මහත්තයා. නමුත් මේවාර බණ්ඩාර මහත්තයා කිව්වා වගේ අපිත් බලාපොරොත්තු වෙලා හිටියා ලොකු වෙනසක්. අපේ ශ්‍රේෂ්ඨ දේශීයත්වයේ පිළිබඳ නවමු නැම්මක්යි බලාපොරොත්තු නැහැ. නැම්ම නැමෙන විදිය හරි නැහැ. නැම නැමුනේ වෙන පැත්තකට බැලුවාම. ඉතින් අපි මම නම් උත්සාහ ගන්න මේ වර විතරයි මගේ උත්සාහය තියෙන්නේ. බණ්ඩාර මහත්තයා කිව්වා වගේම ආය උත්සාහයක් අපි කරන්නේ. මටත් අවශ්‍ය මේ මගේ තියෙන මහා දැනුමක් නෑ මාතේ. නමුත් මේ සාපේක්ෂව ගත්තාම මාතේ මහා කුස්කොළ පොත් තියෙනවා මාගාව 1300කට වැඩිය. මම කුස්කොළ පොත් එකතුයි. ඒතකොට මේ තියෙන දැනුම මටත් අවශ්‍යයි කාට හරි දෙන්න. මේ සමාජගත කරන්න ඕනේ මේ දැනුම. අරගෙන මේ ලපටි වෙද මහතුරු ටික හදා ගන්න ඕනේ. මම හරි විරුද්ධයි විශ්වවිද්‍යාලයෙන් එන වෛද්‍යවරුන්ට. දැන් බිහි වෙන වෛද්‍යවරු ඔවුන්ගේ අපේකම නෑ. වෙද මහත්තයෙක් වුණාම සංස්කෘතික අංගයක් ඒක. මම මේක මගේ කමිසේ කලිසමේ අත්හැරිය මම අවුරුදු 20 දී. ඒ මා සංස්කෘතික අංගයක්. ඉස්සර වෙද මහත්තයෙක් කියන්නේ ගමේ රටේ සංස්කෘතික අංගයක්. අපි ඒක කැපවීම කරන්න ඕනේ. ගමේ මිනිස්සු අර සාලුව අතර ගන්නවා මගදී හම්බුණා. ඒක එහෙම වෛද්‍යවරුන්ට අදත් තියෙනවා. පැහැදිලිව. ඒක අපේ වෛද්‍යවරුන්ගේ අඩුපාඩුවක් ඒ පෞරුෂත්වයේ මේ හදාගන්න නැති එක. ඒක අපිට මේ සලකන්නේ මිනිස්සු මේ කතා කරන මට නම් එහෙම දෙයක් එහෙම නෑ. එහෙම ලොකුවට එහෙම දෙයක් වෙලා නෑ. එහෙම අපිත් එක්ක කරගෙන එන්නත් බෑ. මොකද අපි වෛද්‍යවරුන්ගේ කියන අංග සංකල්ප ශාස්ත්‍ර ඔක්කොම දන්නවා. අවශ්‍ය ප්‍රමාණයට ජ්‍යොතිෂය දන්නවා. අවශ්‍ය ප්‍රමාණයටත් වැඩි යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් දන්නවා. අවශ්‍ය ප්‍රමාණයට වෙදකම දන්නවා. අපිත් එක්ක සාමාන්‍ය මිනිස්සුන්ට හැප්පෙන්න අමාරුයි. අපිට තරහ යනවා. තරහ ගියොත් එහෙම අපිට යද්දා වෙනස්. එහෙමයි වෛද්‍යවරු ගොඩනගන්න ඕනේ.
දැන් වෛද්‍යාචාර්යතුමා අපේ වෙද මහත්මයා කියන කාරණාව ජ්‍යොතිෂ්‍ය දන්නෝ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් දන්නෝ මේක මේ දෙක අතර තියෙන ලොකු සම්බන්ධයක් මම හිතන්නේ බණ්ඩාර මහත්මයා නිහඬව ඉන්නේ මේ සියල්ලට උත්තර දෙන්න දැන් වෙලාව ඇවිල්ලා. ඔව් ඇත්තටම ඕක විතරක් නෙමෙයි දැන් යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයේ ජ්‍යොතිෂය ඊළඟට හෙළ වෙදකම මේක විතරක් නෙමෙයි වාස්තුත් බැලුවා ඉස්සර. ඒ කියන්නේ අපි කියමු නිදන කාමරේ නිදාගන්න දිශාව නිදාගන්න පැත්ත නිදාගන්න තැන අනුව වෛද්‍ය විද්‍යාවට හොයාගන්න බැරි රෝග හට ගන්න පුළුවන්. සමහරකට ඇත්තටම වෙදකම සාර්ථක වෙන්නේ නැහැ මේ නිදාගන්න පැත්ත දිශාව සහ ඒ ඇඳ තියෙන බාල්කේ අසනීප වලට තුරු දෙන හේතු ඇති කරන්න පුළුවන්. නිසා වාසල බණ්ඩාර කතාව ආවෙත් ඒකත් එක්කනේ. අන්න ඒකයි. ඉතින් ඒවා මේවා නිකන් එකට එකක් පුරුක් වගේ දන්වැල් වල පුරුක් වගේ එකට එකක් සම්බන්ධයි. ඒ සහ සම්බන්ධතාවයේ තුලින් තමයි එදා වෙද පරම්පරාවන් ජනිත වුණේ. ඒගොල්ලන් ඔය කියන පෞරුෂය ගොඩ නගාගත්තේ. මොකද වෙදකම කරන වෛද්‍යවරයා දන්නවා මේ ලෙඩාට මේ වෙලාවේ කුණ දෙන්නේ නැහැ. මේ වෙලාවේ ගැටලුවක් තියෙනවා. දැන් ඇත්තටම සමහරක් වෛද්‍යවරු අතීතයේ ඉඳලා තියෙනවා ඊයේ රෑ කාපු කෑම මොකක්ද කියලා කියන්න පුළුවන්. එහෙම දක්ෂතාවය ඉතිපිච්ච ඉඳලා තියෙනවා. නාඩිය බලලා. එහෙම කරන්න පුළුවන්. ඒක යම් තවම ඇතැම් වෛද්‍යවරු එහෙම හමු වෙලා තියෙනවා. අපේ වෙද මහත්තයාගේ දැන් දැනුම ඇත්තටම මම දකිනවා සමහරකට මේ අපිට දෙන්න නොදෙන්නවාදෝ කියලාත් පොඩි හැඟීමක් ඇති වෙන සමහරක් කරාට ඒ තරම් ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේවා අපි එළියට ගන්න ඕනේ. බලෙන් හරි ගන්න ඕනේ. එයා දෙන්නේ නැත්නම් වෙන කරන්න දෙන්නේ නැහැ නේ ඉතින්. වෙදකම කියන්නේ අපිට එයා දෙන්නේ නැත්නම් අපි බලෙන් හරි ගන්න වෙනවා. මේක හොඳින් හරි නරකින් හරි මේක අරගෙන මේකට රුචිකත්වයක් මිනිසුන්ට ඇති කරන්න ඕනේ. මිනිසුන්ගේ තියෙන බොරු බීතිය නැති කරන්න ඕනේ. ඊළඟට මේ මන්ත්‍ර ශාස්ත්‍රයේ ගැනත් මෙතුමා කියපින්ද කියන්න ඕනේ. සමහරක් බෙහෙත් තියෙනවා පොඩි බල පිහිටවන්න ඕනේ. ඒකට ආරක්ෂාවක් ඕනේ. එහෙම ආරක්ෂක මන්ත්‍ර වල භාවිතා කරනවා. තෙලක් වුණත් අපිට ඕන විදිහට කරන්නේ නැහැ. තෙල් හිඳීමේදී තෙල් හිඳන ශාස්ත්‍රය වෙනම ශාස්ත්‍රයක්. දැන් මෙතුමා බොහොම හොඳින් ඒවා කරන නිසා මම දන්නවා. මොකද එක සැරයක් මට මතකයි මෙතුමා කියනවා මේ මම දවසක් ගත්ත කෝල් 7ක් 8ක් ගත්ත දැන් මෙතුමා ආන්සර් කරන්නේ. සාමාන්‍යයෙන් මගේ දුරකථනයේ වැදුනොත් අනිත් පැත්තට ගන්නවා. ඉතින් මම බැලුවා මොකක් හරි අමනාපයක් වුණොත් මම දැන හෝ නැතරන වැරද්දක් වුණේ නැහැ. පස්සේ කමන්නේ නොනවත්වාම මේක දිගටම මම දවසම පස්සේ ගලන් මම අනුරාධපුරේ ගියා. මම අනුරාධපුරේ මොකද මේ චාරිකාවක්වත් ආවත් නෑ මේ ගහක පැලයක් තියෙනවා කිව්වා මේ තෙලක් මේ දවස්වල ලිපේ තියලා තියෙනවා. ඒ ලිපට මේ තෙලට මේ ඖෂධයක් ඕනේ. ඒ ඖෂධේ මේ අහවල් තැන තියෙනවා කිව්වා. මම ඒක බලන්න ආයෙකෝ අනුරාධපුරේට. අනුරාධපුරේට හිතන්නකෝ වාහනයක් අරගෙන එක පැලයක් හොයන් එන්න යනකොට තෙල් වේදමයි මේ ටිකයි බලවම අර ඇත්තටම ඖෂධයේ තියෙන මොනතරම් ඕක තිබුණා. ඕකට සාපේක්ෂව තියෙන ගස් තියෙනවා වර්ග තියෙනවා. ගන්න පුළුවන්. දැන් එතුමාම කියනවා දැන් අපිට වට්ටෝරු දැන් සාමාන්‍යයෙන් වට්ටෝරුවක් දුන්නාම මේ ටික මේ තෙල හින්දින්න වට්ටෝරු දැන් එතුමා එකඟ වෙයි. අපි මේ කියන රහස් මේ සමහර රහස් ඇත්තටම අපි එළිය කතා කරන්න නොකළ යුතු රහස් දැන් කතා කරන්න වෙලා මේ අර රෙද්ද කඩපු හින්දා. අපෝ ඇඳ ගන්න එපා නැත්නම් වැටිච්ච එක ඇඳ ගන්න එපා අපිවත් අඩු ගන්න. ඒක නිසා තමයි මේක ලියන්න වෙලා තියෙන්නේ. එතකොට මේකේ තියෙනවා සමහරක් ඖෂධ වර්ග තියෙනවා මේ ඒකේ වට්ටෝරුවට අපි දුන්නාම මේක හොයලා දෙන්න කියලා ඒ හොයන මිනිස්සු ඉන්නවා මේකට අපි තුමා කියයි පස්සේ තුන්වෙනි වටේදී. එතකොට ඒ අය ගේනවා මේකට දැන් අපි තියන්නේ මොන හරි බ්‍රෑන්ඩ් එකකින් ඉංග්‍රීසි බෙහෙතක් ගන්න යනවා. එතකොට ෆාමසියේ ඇත්ත කියනවා ඒ බ්‍රෑන්ඩ් එකම නෑ. හැබැයි ඒ බෙහෙතම වෙන නමකින් තියෙනවා. හැබැයි දැන් අර බ්‍රෑන්ඩ් එක වෛද්‍යවරයා ලියන්නේ ඇයි? ඒ බ්‍රෑන්ඩ් එක ඕනේ. ඒ බ්‍රෑන්ඩ් එකේ වෙන ක්වොලිටි එකක් තියෙනවා. වෙන වටිනාකමක් තියෙනවා. ඒකේ වැඩ කරන මේ ක්‍රියාක්‍රීමේ යම් වෙනසක් තියෙනවා. ඒක නිසා ඒකම කියන්නේ. ඒතර මේ වෛද්‍යවරයාට තිබුණා අර දීපු වට්ටෝරුවේ මේ ආදේශකයක් දැන්. ඔව් නැති වට්ටෝරුව ඇවිල්ලා තියෙනවා ඒ ආදේශකේ. හැබැයි ඒක දැම්මේ නෑ. මොකද එයා දන්නා මේක ඇතුළේ ගන්න බෙහෙත කල් වැඩි. දැන් මිනිස්සු ඇත්තටම සිංහල එතකම කියනකොටම කියන්නේ අම්මෝ කාලයක් ප්‍රතිකාර කරන්න ඕනේ. මේ දැනුම මේ එදා ඈත අතීතයෙන් පස්සේ සම්ප්‍රේෂණය වෙන්නේ සාමාන්‍ය මිනිස්සු අතරට. නැවත අපිට හිතලා නැවත මේ පිළිබඳව සංගායනය කරලා මේකේ තියෙන අඩුපාඩුකම් හොයාගෙන මේවා එකතු කරගෙන මේ අයගේ දැනුම අරගෙන මේ අයව යම් ආකාරයේ තනතුරු දීලා හරි කමන්නේ තනතුරු නොදෙන්න. මොකද මේ අය සල්ලි වලටම නෙමෙයිනේ. මේ අයට දුන්නා වගකීමක් දුන්නා මේක බලලා මේක වෙද මහත්තයා මේක බලන්න පොඩ්ඩක් අධීක්ෂණය කරන්න. මොකද්ද මේකට වෙන්නේ කියලා හොයන්න. ඒතර මේ අය ඔකු කැපකිරීමක් ඒගොල්ලන්ට පොඩි වටිනාකමක් නේ මේක දෙන්න කියන්නේ. සල්ලි නෙමෙයිනේ පඩියක් නෙමෙයිනේ ඉල්ලන්නේ. පඩියක් ඕනේ නැහැ. පඩියක් කියලා නම් ඉතින් ඔය අට්ටෝල ටික විකුණනවා නම් ඇති හොඳටම. දැන් මම ඊපෙරදා මෙතුමාගේ මට දුන්නා මේ කසාය ලිස්ට් එකක්. මම ඒක කියන්න ඕනේ. ඒ ලිස්ට් එක අරගෙන මම ගියා. ඉතින් මගේම ඥාතියෙක් ඉඳන් ඉතින් මම ගිහලා ලිස්ට් එක ගත්ත කඩේ. අරගත්තම ඉතින් මේ ලිස්ට් එක ගත්ත කඩේ ඇත්තා මේ
කියන්නේ බෙද කඩේ සිංහල බෙහෙත් බඩු කඩේ කියන්නේ කියන්නේ අපි ඔකට. ඒක තමයි නම ඇත්තටම. ඇත්ත නම ඔක තමයි. ඕක දැන් ලියනවා ලිස්ට් එක. මම කියද්දී ලියා ගත්තා. ලියාගෙන ඔබතුමා වෙද මහත්තයෙක් මම ඇයි මේ කියපු දේ මේ කතාව මම කියන්නේ. ඊට පස්සේ මේක මේ කොරෝනා වලට යන වගේ බෙහෙතක් වගේ කියලායි මට හිතුනේ ඒකයි මම ඇහුවේ. මම කෝ මේ ටක් ගාලා ලියාගත්තා. මම කෝක ලිව්වට වැඩක් නැහැ. ඕක කසායක්. ඕක නෙමෙයි ඖෂධේ. ඕක මේක ඖෂධේ එක්තරා කොටසක්. හැබැයි මේකේ තව කොටසක් තියෙනවා. ඒ හදන පවුඩර් එකෙන් නැත්තම් ඒ හදන මේ බෙහෙත් කුඩු වලින් චූර්ණයක් හදලා ඒක භාවිතා කරන ගමන් තමයි මේක භාවිතා කරන්නේ. ඒක විතර බිව්වේ දුන්නයි කියලා වැඩක් වෙන්නේ නැහැ. එතකොට පොඩ්ඩක් එයා ආපස්සට අඩියේ තිබ්බ වැඩේ. ඒ කියන්නේ ඒතර මේ සම්පූර්ණ එකක් නෙමෙයිනේ. ඒක නැද්ද ඇහුවා. මම කිව්වා ඒක මං ගාව නැහැ. මං ගාව තිබුණා මං දෙන්න ගියේ නැහැ. ඊට පස්සේ ආවා කවුද වෛද්‍යාචාර්යතුමා? මං කිව්වා මේ අපේ මේ කස්තුරි ආචාර්ය මහත්තයා. බුලත් කෝපිටද කියලා ඇහුවා. හරිද? ඊට පස්සේ මං කිව්වා ඊට පස්සේ ඔන්න ඊට පස්සේ යා දුරකථන අංකය අරගෙන මං කිව්වා බැලුවම තව වෛද්‍යවරයෙකුගේ ඒ වගේ වෛද්‍යවරයෙක් ද මං දන්නේ නැහැ. වෛද්‍යවරයෙක් කියලා තමයි කිව්වේ. මං දන්නේ මං හරියට විස්තර දන්නේ නැහැ. මොකද ඒකේ දාලා දෙනවා පැකට් එකක් හදලා දෙනවා ග්‍රෑම් 60යි 380යි. මම නම කියන්නේ නැහැ මොකටද කියලා. මේ කොරෝනා වෛරසය තමයි මේ බෙහෙත තියෙන්නේ. එතකොට මම ඇහුවා වෙද මහත්තයා මොකද්ද මේ කරන්නේ? එක්ක මේක හදන්න ඕනේ. එක්ක මේක හදන්න නැත්නම් හදන විදිය වැඩ පිළිලක් හදලා මිනිස්සුන්ගේ එකතු කරලා මේක කරන්න. මම කන්නේ බෑ මොව කරන්න ඕනේ නැහැ තේරුම් නැහැ. මම මේ වට්ටෝරු පිටින්ම මිනිස්සුන්ට දීලා මිනිස්සු සුවපත් කරන එක තමයි මගේ අදහස. ඉතින් ඇත්තටම දැන් දේශීය වෛද්‍ය විද්‍යාවේ ඕනම කෙනෙක් මම ඇතුළු මෙතුමා පිළිගනි කිසි කෙනෙක් කැමති නැහැ තමන්ගේ වට්ටෝරුව දෙන්න. ඇත්තම කතාව. කිසිම ඖෂධයක ඔය හදන මොනතරම් සත්පරතන අපි දේශීය කියලා කොච්චර අපි කට්ටිය ඔක්කොම මේ අපිත් කතා කරනවා තමයි. කෙව්වට කිසිම වෛද්‍යවරයෙක් තමන්ගේ ශාස්ත්‍රයේ තිබිච්ච තමන්ගේ දැනුම් පද්ධතියේ තියෙන තමන් උකහාගත්ත ඒ බෙහෙත ඖෂධය සම්බන්ධව කිසිදු තොරතුරක් එළියට දෙන්න කැමති නැහැ කිසිම ඖෂධයක් සම්බන්ධව. මොකද එයා ඒක ප්‍රේටින් එක කියලා ඔය දැන් ඔය වගේ නමුත් ඈත අතීතේ එහෙම නැහැ. ඈත අතීතේ ඕනතරම් මිනිස්සු මේවා සම්ප්‍රේෂණය කරා. මේවා මිනිස්සු අතර ගියා සමහර මිනිස්සු ඇත්තටම වෙද මහත්තයා නැතුණම් පස්සෙත් සමහරක් ඒ වට්ටුරු භාවිතා කරලා මේ බෙහෙත අරගෙන තියෙනවා. ඉතින් මම කියන්නේ මේක තමයි අපිට ගොඩ නගන්න ඕනේ. මේක තමයි කතිකාවත. මේක තමයි එකතු කරන්න ඕනේ. මේකට තමයි අලුතෙන් අත්දැකීමක් හදන්න ඕනේ. ඒ නිසා ජ්‍යොතිෂය, මන්ත්‍ර ශාස්ත්‍රය, වාස්තු විද්‍යාව මේ සියලු දේවල් මේක භාවිතා කරා. දැන් අපි කියමුකෝ සමහරක් හිස ගෙවල් තියෙන ගෙවල් තියෙනවනේ. ඇත්තටම බලන්න හැමතිස්සෙම හිසේ අමාරුවක් තියෙනවා. ඒකට ඇත්තටම බෙහෙත් කරන්න බෑ. ඖෂධ කරාට වැඩක් වෙන්නේ නැහැ. මොකද හිසට තියෙන වහල අඩු වුණාම ඒකනේ බලන්න ඈත අතීතයේ ගෙවල් හරි විශාල වහල බලන්නේ. ලොකු ගෙවල් වහලවල් විදිහට හදලා තියෙන්නේ යම් හේතුවක් ඇතුව. ඒ හේතුව තියෙන්නේ අපි ඔළුවත් එක්ක හිසත් එක්ක තියෙන ප්‍රමාණය අවකාශය ඊටම වැඩි නම් ඒ ගෙදර හරි සංයමයේ තියෙනවා. බලන්න ඇහිරිච්ච ගෙදරක ප්‍රශ්න වැඩිනේ. පීඩාව වැඩිනේ. වේදනාව වැඩිනේ. උෂ්ණය වැඩිනේ. මේ දේවල් ඉස්සර මිනිස්සු ඔය වාස්තු බැලුවෙත් එතකොට ජ්‍යොතිෂය සම්බන්ධව යම් ක්‍රියාපිළිවෙත් අනුගමනය කරේ. දැන් මෙතුමල්ලා ශාකයක් කඩද්දී විශේෂ තෙලක් හෝ යම් ඖෂධයක් නිෂ්පාදනය කිරීමේදී සමහරට ඒ තිති වෙලාවන් බලනවා. මොකද සමහරට අගුණ වෙලාවකට හැදුනොත් ඒකේ ගුණේ ගන්න බෑ. බෙහෙත හොඳ වෙන්න පුළුවන්, බෙහෙත හරි වෙන්න පුළුවන්. ඕක ඒක වෙනම තාක්ෂණයක්. ඒ තාක්ෂණය අපිට මේ විග්‍රහ කරන්න බෑ. නැතනයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේ එහෙල වෙදකමේ තියෙන සමහරක් ගැටලු වලට සිද්ධාන්ත වල තියෙන අවුල ප්‍රශ්නේ තියෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවත් එක්ක හැලහැප්පීමට ලක් වෙන පළවෙනි කාරණාව තමයි මේකේ තියෙන සමහරක් දේවල් විග්‍රහ කිරීමේ හැකියාව නැහැ. මේක පෙන්වන්න ක්‍රමවේදයක් නැහැ. මෙතුමා පැහැදිලි කරයි වටේදී. ඇත්තටම ඒක හරි අපහසුතාවයක් ඒක. ඉතින් ඒක එක ගුරුකුලවල එක පරම්පරාවල එක ඉගෙනගත්ත තමන්ගේ දැනුම් පද්ධතියත් එක්ක ඒගොල්ලන් හොයාගත්ත සමහරක් එකතු කරගත්ත අඩුගුරුමත් එක්ක ඒක පරස්පරයි. මෙන්න මේ සංසිද්ධිය නිසා තමයි මේ අවුල ඇති වෙලා තියෙන්නේ. හැබැයි ඒ අවුල අපිට ලියන්න පුළුවන්. මේකට අපිට එකතු වෙන්නයි ඕනේ. එකතු වෙලා වැඩක් කරලා හරියට යමක් හදාගත්තොත් මේක බොහොම පැහැදිලිව කරන්න පුළුවන්. ජ්‍යොතිෂ විද්‍යාවටත් ওই ටිකම අපි ඊළඟ කොටසදී අපි ඒ ටිකත් කතා කරමු. තම වේගයෙන් කාලය ගත වෙලා යනවා වගේ දැනෙන්නේ අපිට. අපි කතා කරන කාරණාව ඒ තරම්ම සුවිශේෂ නිසා. ඒ වගේම මේ මාතෘකාව සහ මේ කතා බහ කරන තොරතුරු ඉතාම රසවත්. රැඳී සිටින හොම්මම විරාමයකට ගිහිලා අවසන් වටේ සාකච්ඡා කරමු. වසර 5000ක් පුරාවට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානනීය හෙළිදරව්ව
මේ තියෙන වචන කීපයක් අපේ පරපුරේ සත්‍ය කතාව. දැන් අපේ පරපුරේ සත්‍ය කතාව කුමක්ද කියන එක අපිට නැවත හොයලා බලන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. මොකද කතා ගොඩක් එනකොට සත්‍ය මොකක්ද කියලා හොයාගන්න ටිකක් අමාරු වෙනවා. හැබැයි මුලදී අමාරු වුණාට පොඩි කාලයක් ගත වෙලා යනකොට අර ඉගිලෙනකොට වගේ අර සතාගේ පාට පේන්නේ මේක හොයාගන්න පුළුවන්. හින්දා මේ රාවණ ඉතිහාසය, රාවණ යුගය, රාවණට සම්බන්ධ වෙච්ච අපේ හෙළ වෙදකම පිළිබඳවයි අද අපි කතා කළේ. ඇතම් කෙනෙක් මේ වැඩසටහන දිහා බලාගෙන ඉන්නේ රාවණ ඉතිහාසයේ අහවල් තැන, අහවල් සිදුවීම ගැන බලන්න නම් ඔබ දන්නවා ඉතා හොඳින් ඒ සියලු සිදුවීම් අපි කතා කරලා අවසන්. අපි දැන් මේ වර්තමානයේ අපිට තිබෙන ගැටලුත් එක්ක මේ අනාගතයේ නිවැරදිව කොහොමද අනාගතයට මුහුණ දෙන්නේ කියන කාරණාවට ඉතා වැදගත් වෙන සාකච්ඡාවක් තමයි අද පැවැත්වුවේ. ඒ නිසා අවසාන විනාඩි කිහිපය මම ආරාධනා කරනවා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී එම් බණ්ඩාර මහත්මයාට සමස්තය දෙස ඔබට දැනෙන හැඟීම කතා කරන්න. දැන් ඇත්තටම ගත්තොත් දැන් ජ්‍යොතිෂය පැත්තෙන් ගත්තොත් ජ්‍යොතිෂය වුණත් අපේ මූලධර්ම අරගෙන අපේ තියෙන යම් යම් සාරාවලිය වෙන්න පුළුවන්, චන්ද්‍රබර්ණ වෙන්න පුළුවන්, අපේ තිබුණු පැරණි පුස්කොළ පොත්වල තිබිච්ච ඒ අවබෝධ දැනුම පාවිච්චි කරන්න ඕනේ. ඒ දැනුම ඕනේ. මොකද ප්‍රායෝගික දැනුමට තියරි එක නැත්තම් ඒ තියෙන මේ වෘත්තිමය අධ්‍යාපනය ඕනේ. මොකද ජ්‍යොතිෂය සම්බන්ධ වෘත්තිමය අධ්‍යාපනය අවශ්‍යයි. න්‍යායික මූලික කාරණා, සිද්ධාන්ත, මූලධර්ම. එතකොට ඒ තියෙන ඒ ක්‍රියාපටිපාටියන් පිළිබඳව. නමුත් අපි හැමතිස්සෙම උත්සාහ ගන්න ඕනේ ජ්‍යොතිර්වේදියෙක් විදියට ජ්‍යොතිෂය ලෝකයට දෙනවා නම්, සමාජගත කරනවා නම්, සමාජයක ගනුදෙනු කරනවා නම් ඒ ජ්‍යොතිර්වේදියාගේ තියෙන මූලධර්ම ටික හොඳට අවබෝධ කරගෙන ඒ අවබෝධ කරගත්ත මූලධර්ම ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් බලලා ඒක ප්‍රායෝගිකීකරණය කරන දැනුම තුලින් තමයි මේ මිනිස්සුන්ව අවබෝධ කරන්න ඕනේ. එහෙම නැතුව පොතේ තිබ්බොත් සෙනසුරුගේ මහදසාවේ සෙනසුරු අන්තරේ වෙන්නේ මේ ටිකයි කරන්න ඕනේ කියලා ඒක ගෙඩිය පිටින් අමු දෙන එක නෙමෙයි වැදගත් වෙන්නේ. සෙනසුරු මහදසාවේ සෙනසුරු අතුරු දසාවේ හැමෝටම එකහ පළ දෙනවද? ඒ පළ දෙන ආකාරය කොයි ආකාරෙන්ද? උප්පත්තියේදී ග්‍රහය හිටියේ තැම්පත් වෙලා හිටියේ කොහොමද? සතුරුද ශාස්ත්‍රයේද? නැත්නම් මරණ තත්ත්වයද? අවස්ථාව බාලද, තරුණද, වෘද්ධද? එහෙම නැත්නම් මරද? ඒ මොකද්ද අවබෝධය තියෙන්නේ? මේ අවබෝධයේ තුලින් ප්‍රායෝගිකත්වයට පත් කරලා ඒ පුද්ගල සංස්ථාව ජීවත් වෙන රටාව අවබෝධය කරගන්නත් ඕනේ. දැන් සමාජ පසුබිම මේ මනුස්සයා ජීවත් වෙන රටාවක් තියෙනවානේ. ඒකත් අවබෝධ කරගන්න ඕනේ. නිකම්ම ජ්‍යොතිෂය එහෙම් පිටින්ම ගෙඩිය පිටින් අතාරින්න ගියාම වෙන්නේ මිනිස්සුන්ට මේක ඔළුවට යන්නේ නැහැ. අනිත් එක මිනිස්සුන්ගේ ප්‍රශ්න කිරීමේ තියෙන අවස්ථාවේ හදලා දුන්නට කමක් නැහැ. මොකද ඒක මිනිස්සු අවබෝධයක් ඇති කරගන්න ඕනේ. එතකොට යන්ත්‍රමන්ත්‍ර ශාස්ත්‍රයේත් ඒක හරියෙන් පැහැදිලි කියන්න ඕනේ. යන්ත්‍රයක් දාන්නේ ඇයි? යන්ත්‍ර මන්ත්‍ර පූජා කරන්නේ ඇයි? යන්ත්‍රයක මොන යන්ත්‍ර ප්‍රාණ පුටු පලිපු සිද්ධි ප්‍රාණ ඔය කියන දේවල් අවශ්‍යයි. කළු මදින්න ඕනේ. ඒකට ඒවට එක එක යන්ත්‍ර වලට අදාළ කරන කළු මැදීම් ක්‍රමවේද මොනවද? යන්ත්‍රයේ දිගපල්ල ගන්න දැන් මහා මාතාංගිකේ වුණත් පළ නොදෙන විදියට අනතුරක් ඇති වෙන විදියට ඒකේ දිගපල්ල වෙනස් කරන්න පුළුවන්. මර කරන්න පුළුවන්. ලාභ නැති කරන්න පුළුවන්. මෙතුමා කියයි මෙතුමත් ඔය විෂය පොඩ්ඩක් නෙමෙයි හොඳටම තියෙනවා. කිව්වේ නැතුණාට අපේ වෙද මහත්තයා. ඒතර මේවයි මේ ගුණිතයක් තියෙන අපි ඒකනේ ගේයක වුණත් වර්ගඵලයක් බලන්නේ. භූමියක වර්ගඵලයක් බලන්නේ මේ හේතු නිසා. වර්ගඵල දෝෂාපවම ධනහානි ඇති කරන්න පුළුවන්. පාදේ වෙනස් වුණොත් ඒ භූමියේ සතුරු කරදර ඇති කරන්න පුළුවන්. ලෙඩ දුක් කරදර ඇති කරන්න පුළුවන්. ඒ කියන්නේ සොර සතුරු ගිනි බිය ඇති කරන්නේ මේ පාදේ වෙනස් වෙලා දොර වැරදි තැනක ස්ථානගත කරොත්. මේ වගේ ගොඩක් ගැඹුරක් මේ හැම දෙයකම තියෙනවා. මන්ත්‍ර ශාස්ත්‍රෙත් එහෙමයි. මන්ත්‍ර ශාස්ත්‍රයේදී ඇත්තටම සමහරක් මන්ත්‍ර තියෙනවා ඒක කියන්න කලින් අපිට කියනවා පුරුදු වෙන්න කලින් පුහුණු වෙන්න කලින් යම් කොහොඹ කොලයක් නැත්තම් මොනෑම ඉදිරියට වගේ දේවල් කියද්දි අනිවාර්යයෙන් මේවා පාවිච්චි කරන්න කියනවා. කියලා ගිලින්න එපා කියනවා. ඊළඟට මන්ත්‍ර කොච්චර කිව්වත් වැඩක් නැහැ හුස්මත් එක කිව්වේ නැත්තම්. ඒ හුස්ම තමයි ප්‍රාණය. ප්‍රාණනේ පිහිටවන්නේ. බල පිහිටවන්නේ. මන්ත්‍රයක් කියද්දි ප්‍රාණය පිහිටවල කියන්න ඕනේ. ඒ ප්‍රාණය පිහිටන නම් හුස්ම තමයි වැදගත් වෙන්නේ. අපි දරා ගන්න ඒ ගන්න කැපැසිටි ගන්න හුස්ම තමයි රඳවගෙන තමයි මේ මන්ත්‍ර ඉවර කරන්නේ. ඒක තමයි මන්ත්‍ර කියන්නේ. තන්ත්‍ර කියන කොටස කියවන්නේ නැහැ අපි.
ඒවා හිතින් කියන දේවල් තියෙනවා මන්ත්‍ර කතා කරලා උච්චාරණය කරන්නේ නැතුව කියන දේවල් තියෙනවා මනසෙන් කියන දේවල් තියෙනවා. දැන් සෙත් කවියක් වුණත් සෙත් කවි කලාව අපි දේවාල වල හැමතැනම සෙත් කවි කියනවනේ. ඔය සෙත් කවි කලාවේ වුණත් සෙත් කවිය පටන් ගන්න කලින් සෙත් කවිය අපි දන්නේ මේ හදපු කෙනා දෝසල් සමහරකට සෙත් කවිය කියන කෙනා සෙත් කවිය ගැන අවබෝධයක් නැති වෙන්න පුළුවන් කප් මහතුරන්ට. එහෙම තියෙනවා සමහර. ඇත්තටම හැමෝම කප් මහත්තයාම සෙත් කවිය හදන්න දන්නේ නැහැ. සෙත් කවියේ තියෙන ප්‍රාණ ගුණ බලන්න දන්නේ නැහැ. ඒකේ තියෙන ගුණ දොස් විවේචනය කරන්න දන්නේ නැහැ. එතකොට නමුත් එයාලා ශාස්ත්‍රයක් කියන දේ නම් එයා කපු මහත්තයෙක් විදියට එයාට පුළුවන් ඒ වස්තුස් දුරු කරගන්න. Tamanට දැන් අසංකට කියන සෙත් කවිය මට වස් කවියක් කරගන්න ඕනේ නැහැ මම කියන්න ගිහිල්ලා. එහෙනම් ඒකේ තියෙනවා ඒකට විශේෂ මන්ත්‍රයක් තියෙනවා. ඒක මන්ත්‍රයේ මතුරලා ඒ දුන් අල්ලලා තමයි ඒ දුන් ආග්‍රහණය කළා තමයි අපි සෙත් කවිය කියන්න ඕනේ. එතකොට අපිට එන අගුණ අනන්තර අවම වෙනවා. මොකද සෙත් කවිය කියනකොටත් ඒකේ තියෙන සෙත් කවිය ලියන කෙනාටත් අගුණයක් එනවා. සෙත් කවිය කියන කෙනාටත් අගුණයක් එනවා. සෙත් කවිය කියවන ලබන කෙනාටත් අගුණයක් එනවා. හරියට සිද්ධ නුනොත්. එනිසා මේ කලාව පිළිබඳ අවබෝධය තියෙන්න ගුරුහුරුකම් තියෙන්න ඕනේ. ඊළඟට අපි ගත්තොත් එහෙම මේ යන්ත්‍රමන්ත්‍ර ශාස්ත්‍රය අපි දෙකම කතා කරා මේ එළවෙදකම කතා කරා ඊළඟට අපි ගත්තොත් වාස්තු විද්‍යාව. වාස්තු විද්‍යාවෙත් එහෙමයි. වාස්තු විද්‍යාවේ පොඩි දෙයක් දැන් වඩු කර්මාන්තයේ ඇණයක් ගහන්න පුළුවන් ගෙදර ලෙඩෙක් ඇති කරන්න. කටහඬ අල්ල ඇණයක් ගහන්න පුළුවන් සදාතනික ලෙඩෙක් ඇති කරන්න. නැත්නම් ඒ ගෙදර පවුල විනාශ කරන්න. මේක ශාස්ත්‍රයක්. මම කියන්නේ මේක ඉගෙන ගන්න කියන එක නෙමෙයි මම කියන්නේ මේකේ මේ විශේෂ ශාස්ත්‍රයේ පිළිබඳ ප්‍රගුණභාවයක් හදන්න ඕනේ. දැන් සමහරක් අතරම උළුවහු තියලා තියෙනවා අසංග අපි ගෙවල් පරීක්ෂා කරන නිවාස පරීක්ෂා කරන ගියාම දැකලා දෙයක් තමයි ප්‍රධාන උළුවස්සේ හරියට මැදින් ඇණයක් ගහලා තියෙනවා. ඒ කියන්නේ ලී ඇණයක් නේ අපි ගහන්නේ. යකඩ ඇණයක් ගහන්නේ නැහැ. යකඩ විදින්නේ නැහැ. දැන් වහලක වුණත් පුරුද්දිල්ලි ඒ දක්ෂතාවය මත අර තියෙනවා කට්ට ගහලා බස්සලා හිර කරන්න පුළුවන්. කිඹුලා කට කියලා කියන්නේ. ඒ දක්ෂතාවයෙන් හදන්න පුළුවන්. ඒවට ඇන ගහන්න ඕනේ නැහැ. ඇන දාන්න ඕනේ නැහැ. ඒ ඉස්සර මිනිස්සු ගැලවෙලා දැන් අපි ගමුකෝ ඇම්බැක්ක දේවාලේ තියෙන ඒ වහලේ ඇන ගහලායි ගහලා තියෙන්නේ. ඒවා විශේෂ නිර්මාණ ශිල්පීන් ඒවා හදලා තියෙනවා. ඉතින් මේ වගේ මේ ශාස්ත්‍රයන් පිළිබඳව පොඩ්ඩක් මනා අවබෝධයක් ඇති වෙන විදිහේ වැඩ කටයුත්තක් කරන්න ඕනේ. අපිත් අවබෝධ වෙන්න ඕනේ. කියන්නේ අපි සමාජගත වෙලා ඉන්නේ මිනිස් විදියට. කප් මහත්තයා කිව්වොත් මේ අසංකට අපලයි යන්ත්‍රයක් දානකොත් යන්ත්‍රයයි දාන්නේ. ඒ යන්ත්‍රයෙන් දැම්ම මොකද වෙන්නේ? ඒ යන්ත්‍රේ නම මොකද්ද? මේක කොච්චර ජීවම් කරනවද? අහන්න. බය වෙන්න එපා. මොකද ඒක අවබෝධයෙන් Taman දාගන්න. ප්‍රත්‍යක්ෂ කරගන්න. Taman දාන පිළිබඳ අවබෝධය ඇති කරගන්න. නිකන් කිව්ව ඵලයට දේවල් කරන්න යන්න එපා. ඒ නිසා කපු මහතුන්ටත් කියන්නේ දේවාල සංස්කෘතියේදී දෙවියන් වෙනුවෙන් කටයුතු කිරීමේදී තේවාව කරනවා නම් හැම දෙයක් ගැනීම ඉගෙනගෙන දෙයක් කරන්න. එතකොට කවදාවත් අර වගේ කවුරුත් ඉස්සරහා හැල්ලු වෙන්නවත් අපහසටපත් වෙන්නවත් නින්දා විඳින්නවත් අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. නිසා ශාස්ත්‍රයට ගරු කිරීමක් ඇති කරගත්තොත් ශාස්ත්‍රඥයෙක් විදියට Taman කරන විෂය පරාසය තුළ පූර්ණ තැනකට ගිහිල්ලා වන්දනාමාන කරන තැනකටපත් වෙන්න පුළුවන්. තාම වටිනා අදහසක් මම හිතන්නේ අපේ පරිසරවේදී ඉතිහාස ගවේෂක තිලක් හන්දිගම මහත්මයාට යොමු වෙනවා. අවසාන වශයෙන් අද අපි හෝරා ගණනාවක් කතා කරපු අදහසත් එක්ක අවසන් මොහොතේදී කියන්න තියෙන්නේ මොන වගේ පණිවිඩයක්ද? පදනම පරිසරවේදී ඉතිහාස ගවේෂකවරු. මේ පදනම මත ඉඳගෙනම කතා කරන්න සිද්ධ වෙනවා. පරිසරවේදී කතන්දරේ ගත්තොත් අපි මේ ප්‍රශ්න ටිකට කතා කරන වෙදකම ගැන කතා කරනකොට ඊට කලින් ගන්න ඖෂධවල පරිසරයේ තේරුම් ගන්න ඕනේ ගන්න. ඒ කියන්නේ පොළවේ තියෙන පිහිටීම පිළිබඳව වෙන කතන්දරයක් තියෙනවා. මහා දනු සම්භාරයක් තියෙනවා. ඒක සොහනක් ගාවද අදියාලක් ගාවද ඒ ආදී වශයෙන් වෙනම තියෙනවා කතන්දර. නමුත් අමතක කරන්න හොඳ නැති එකක් තමයි මේ කිට්ටු පරිසරය නෙමෙයි ඈත පරිසරයෙන් මේගොල්ලෝ පාලනය කරන්න කියලා. ඒකත් එක්ක ගැට ගන්න විෂය තමයි බණ්ඩාර මහත්තයා ගාව තියෙන. ඈත පරිසරයේ ඉඳලා මෙහාට එන එක. මෑත පරිසරය ගැන තියෙන ගැට ගන්න එක තමයි අපේ වෛද්‍යාචාර්යතුමා ගාව තියෙන්නේ. මේක මෙහි තියෙන විද්‍යාව පැහැදිලි කරලා මේක ප්‍රතික්ෂේප කරන මේ මහා විද්‍යාඥයෝ ඉන්නේ. මේකට ගාන මහා විද්‍යාඥයින් ටිකක් ගොළු කරන එක තමයි මට කරන්න තියෙන රාජකාරිය. එින්ද මහා ඈත පරිසරයේ ඉරහඳ තාරුකා වලින් එන ශක්තියින් අනුව ඒ ශක්තියින් වෙන් වශයෙන් ගබඩා කරන ශාක පරම්පරාවක් තියෙනවා කියන එක පිළිගන්න වෙනවා. එින්ද වාතය ගබඩා කරන සෙම ගබඩා කරන පිත ගබඩා කරන ශාක මෙන්න මේකේ තුන් දොසය. ඔය එඳ වර්ග 3කට වැඩිය ලී පාවිච්චි කරන්න එපා කියනවා ගෙයි වහලයක් ගන්නකොටයි භූත දෝෂ එනවා. දැන් තේරුම් ගන්නවා නම් එතනින් අපත්තේ භූත දෝෂ ගැන ඔබතුමා උගන්වන්න වෙනවා. වෙන කරන්න දෙයක් නැහැ. භූත දෝෂ එනවා. එඳ ගෙදරකට ගන්න ලී තිබුණා ඉතින් සම්මතය අපේ. අහවල් ඒවා වහලෙට අහවල් ඒවා පල්ලෙට මෙහෙම කියලා සම්මතය තිබ්බේ ආවාට ගියාට නෙමෙයි.
ඒ දන්නවා භූත දෝෂ. භූත දෝෂ ගෙදර තිබුණාම මේ භූතයන්ගෙන් හැදිච්ච වාතයේ පිට සෙමෙන් හැදිච්ච මට භූත දෝෂ එන්නේ නැද්ද? භූත දෝෂ එනවා. ඒ භූත දෝෂ ආවොත් මම රෝගියෙක් නෙවෙයිද? මම රෝගියෙක්. එමනම් රෝගය දුරු කිරීම සඳහා මේ භූත විද්‍යාව ගැන දන්න බණ්ඩාර මහත්තයා හෝ ඒ භූත විද්‍යාවෙන් හැදිච්ච ගස් වලින් එන ඖෂධ වලින් සනීප කර ගැනීම සඳහා වෙද මහත්තයා අවශ්‍ය නැද්ද? ස්කෑන් එකට අහුවෙන්නේ නැහැ. අහුවෙන්නේ නැහැ. මේක අහුවෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ පිළිබඳව මම මවිතයටපත් වෙමින් මේ තියෙන මේ ඉතාමත්ම සරල මේ විද්‍යාව දියුණු විද්‍යාවක් නෙමෙයි. මේ ගැන තතන බලනකොට ඒ සරල විද්‍යාවෙන් මම මේ ටික අවබෝධ කරමින් අද කතා කරමින් ඉන්නවා මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න. එහෙමනම් මේ වෛරසය කියන එක එන්නේ භූත විද්‍යාවෙන් වාතය සහ සෙම කියන කාරණා දෙකෙන් නම් එහෙනම් අපි බ්‍රහස්පති සහ චන්ද්‍රයා පිළිබඳව අධ්‍යයනය කරන්නේ නැතුව පුළුවන් වෙයිද අපිට මේ රෝගියාට වෙදකම් කරන්න? මේ වෙලාවේ කතා කරමු. බොහෝ දේවල් කතා කරන් තියෙනවා. හිතන්න ඉඩ දීලා තවත් ඔයගොල්ලන් මවිතේටපත් නොකර මම නවතින්නේ. මොකද ඒක තමයි මම මේ වෙලාවේ කරන්න සේවය. මේ වෙලාවේ නිස්සබ්ද කරලා තියෙන්නේ. ඊටාම වටිනවා. අපි අපේ අබමල්ලේ වෙද මහත්මයා එහෙම නැත්නම් කස්තුරි ආරච්චි වෙද මහත්මයාට යොමු වෙනවා අවසාන වශයෙන් එතුමන්ගේ විග්‍රහය වෙනුවෙන්. ඔබතුමා කිව්වා විවිධ කාලවල් වලදී මේ අපේ හෙළ වෙදකම නැති කරන්න ආවා කියලා. ලන්දේසියාව, පෘතුගීසියාව, ඉංග්‍රීසියාව. දැන් අපි එකතු වෙලා මේ වෙදකම වින්දේසි කරන්න වගේ හදන්නේ. ඒ හින්දා අපි මේක රැක ගන්න ඕනේ. අවසන් වශයෙන් මොකද්ද කියන්න තියෙන්නේ? අද විද්වත් සභාවේ ගැලපෙනම තුන්දෙනා හිටිය කියලා විශ්වාස කරනවා අපේ ප්‍රවීණ පරිසරවේදී තිලක් කන්දගම මහත්මයා. එතුමා අපට හැමදාම ගුරුවරෙක් වගේ අපේ අඩුපාඩු අපට සකස් කරලා දෙන අපේ අඩුපාඩු දෙතුහාම අව්‍යාජව පෙන්වලා දෙන අපිව යහමකට ගන්න අපි යන පාර කියලා දෙන ලොකු ගුරුවරයෙක් ඇදුරුතුමනි. ඒ වගේම මම සහෝදරෙක් වගේ ගරු කරන ප්‍රවීණ ජ්‍යොතිර්වේදී අපේ බණ්ඩාර මහත්මයා තුමාගේ ජ්‍යොතිෂ දැනුම වෙලාවකට අපටත් මහත් පිටිවහලක් වෙනවා. එතුමාත් එක්ක දැනුම බෙදා ගන්න මම හරි කැමතියි. අපි අන්‍යෝන්‍ය සහ සම්බන්ධයෙන් මේ ගමන යන්න උත්සාහ කරනවා. එතකොට අද අපි කතා කළේ අපේ දේශීය වෙදකමේ වර්තමාන තත්ත්වය හා අනාගතයේ කොයි වගේ ගොඩනැගෙයිද කියන එක ගැන. එතකොට පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන මිනිස්සු අපේ එක්කම නොදැන අපිට ප්‍රහාර එල්ල කළා. වර්තමානයේ අපේ එකම දැනගෙන අපිට ගහන එක තමයි අපිට තියෙන ලොකුම ගැටලුව. පඬිත් වික්‍රමාදිත්‍ය වේද මහත්තයා, නාගොඩ විතාන මහත්මයා ඒගොල්ලෝ තමයි ඒක දරාගත්තේ. ඒගොල්ලෝ හිතුවා මේ ලංකාවේ තියෙන ආයුර්වේදය කියලා. ඒගොල්ලන්ගේ වරදක් නෙවෙයි. ඒ මිනිස්සු ටික නැත්තම් ඒ ජේෂ්ඨ වෛද්‍යවරු නැත්තම් අද අපිට දේශීය වේදකමකුත් නැහැ. ආයුර්වේදයේ තියා. ඉතින් මේ මණ්ඩානායක මහත්මයාත් මේකට යම්කිසි තල්ලුවක් දුන්නා. දේශීය වේදකම නගා සිටුවා. දේශනානායක මහත්මයාත් දුන්නා. නමුත් සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ගාවට එනකොට එතුමිය සම්පූර්ණම දේශීය චින්තනයෙන් අලකොල හැදිච්ච ලංකාවෙම මුලපැලවෙච්ච ලංකාවෙම හැදිච්ච ලංකාවෙම බිහිවෙච්ච ශ්‍රේෂ්ඨ නායිකාවක්. එතුමිය ආයුර්වේදයට මහා සේවයක් කළා. දේශීය වේදකමට මහා සේවයක් කළා. ඊට පස්සේ මෑත කාලේදී මම කතා කරන දේශපාලන කතාවක් නෙවෙයි. මේ ආයුර්වේදයට යම්කිසි තල්ලුවක් දීලා මේක නගා සිටවන්න ඕනයි කියලා අමාත්‍යවරයෙක් පහළ වුණේ අපිට අපි දැක්ක අවදී විජේම ලොකු බණ්ඩාර මහත්මයා. එතුමා අපි වෙනුවෙන් මහා සේවයක් කළා. අපිට ඉගෙන ගන්න පොත් ටික ගහලා දුන්නා. ආරෝග්‍ය ශාලා පිළිවෙලක් කළා. ඔසුයන් ගොඩනැගුවා. එතුමා මහා සේවයක් මේ ආයුර්වේද වෙනුවෙන් කළා. සමහර දේවල් ගැන විවේචනක් තියෙනවා. නමුත් එතුමා විවේචනයට අසු වෙන්නේ නැති කෙනෙක් නෑ. මහා දෙයක් කළා. එහෙම කළා නගා සිටවපු දේශීය වේදකම සහ ආයුර්වේදය අද වෙනකොට බොහෝම පරිහාන මට්ටමකට යමින් පවතින බව ඉතා වේගයෙන් ලෙස්සල යනවා කියන්නේ. මෙතන ලෙස්සල යන්නේ අපි. අපි දැන් කොතනින් නතර වෙයිද කියලා හිතා ගන්න බෑ. ඒ නිසා මගේ ඊළඟ බලාපොරොත්තුව තියෙන්නේ මේ වේදකම ගැන මූලධර්ම පිළිබඳව පොතක් ලියන එක. ලියලා තියෙනවා. කවුරු හරි වැඩක් ගත්තොත් ගනි. මගේ පරම්පරාවේ අත්වේද පොත් 4ක් තියෙනවා. එකක් මං
මුද්‍රණය කරනවා. කවට හරි ඉගෙන ගන්න ළමයෙකුට පිටිවහලක් වෙන්න කියලා. එතනින් එහාට මට දැන් ශක්තිය නැහැ කරන්න. උනන්දුනා කරන්න විදිහක් නැහැ. ඔබතුමා දන්නවද මම අවුරුදු 25 තමයි දේශීය නිෂ්පාදකයන්ගේ සංගමයේ ආයුර්වේද නිෂ්පාදකයන්ගේ සංගමයේ බාණ්ඩාගාරික වුණේ. එතකොට මට ලියාපදිංචියක් නැහැ. මේ වෛද්‍යවරයෙකුත් නෙවෙයි. එච්චර උණක් අපි ගාව තිබුණා. එච්චර ආසාවක් තිබුණා මේක ප්‍රවර්ධනය කරන නැගී හිටවන්න හා සංරක්ෂණය කරන්න. මේ අවසාන අවස්ථාව බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා. අපි දේශීය වෛද්‍යවරු විදිහට ගම් රටවල මේක ප්‍රවර්ධනය කරලා තියෙනවා. මිනිස්සුන්ට මේකෙන් ප්‍රත්‍යක්ෂව මේකෙන් සනීපෙනවා කියලා අපි අවබෝධ කරලා දීලා අපිට ඉතින් එහාට යන්න බෑ. අපිට ඉතින් එහාට යන්න ඕනේ කට්ටියට යන්න ඕනේ නැත්තම් අපිට ඒ වැඩේ කරන්න බෑ. ඉතින් අසංග මහත්තයා අපි 1718 කැරල්ල වෙලාවදිත් අපේ මිනිස්සු තමන්ගේ තනතුරු පසක දාලා ඇවිල්ලා සුද්දන්ගේ වැඩිපාරවල් වලට මුණ දුන්නා. ඒ ලේජාන තියෙන අපිත් පුළුවන් විදිහට මේ රටේ සංස්කෘතිය හා සදාචාරය මේ රැකගන්න අපි උත්සාහ කරනවා. ඒත් ඒක අපට බැරි නම් මේ රට ජාතිය වෙනුවෙන් පෙනී හිටපු හැමෝටම අවසානයේ උනේ මොකක්ද දන්නවද? 1718 කැරල්ලෙන් පටන් ගත් පළවෙනි නිදහස් අරගල ඉඳලම එක්ක මරණය එක්ක මේක එපා වෙලා නිහඬ වීම. 1718 කැප්පෙටි පොළලා ඇල්ලේපොළ මහනිලමෙලා අපේ සීයලා රුධිරේ මේ ලංකාවේ මේ පොළවට හෙළුවේ. උන් ඒගොල්ලන් තිබුණා සුද්දන්ට එකතු වෙලා හොඳට විරාජමාන වෙලා ජීවත් වෙන්න. මේ රට ගැන තිබිච්ච කැක්කුමට, මේ ධර්මයේ ගැන තිබිච්ච කැක්කුමට, මේ සංස්කෘතිය ගැන තිබුණු ආසාවට 1948 දී වීර පුරන් අප්පුලා ගොංගාලේ කොට බණ්ඩලා මේ රට වෙනුවෙන් ජීවිත පූජා කළේ. මේ රටත් තිබිච්ච සංස්කෘතිය තිබිච්ච ආගමකට තිබිච්ච මේ පරිසරයට සදා කීපුවාට ගහකොළට තිබිච්ච ආදරයෙන් හින්දා. ඒක නිසා බොහොම කලකිරීමක් තියෙනවා මේ ශ්‍රේෂ්ඨය ගැන. නමුත් නැගී සිටවිය යුතුයි කියලා හැඟීමකුත් තියෙනවා. මම නම් මේ සති දෙක තුනේදී මේ මාස දෙක ඇතුළත කල්පනා කළේ නිහඬ වීම තමයි හොඳම පිළිතුර කියලා. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා බලාගෙන ඉමු. තාමත් කාලේ තියෙනවා. මේ වගකීම් යුක්තෝ හැරුණොත් අපි ලැහැත්ති කරගහන්න මේකට. ඒ අවකාශය දීලා මේ වගකීම් යුක්තන්ට අපි මැද වෙලාවක් නිහඬව බලාගෙන ඉමු. මොකද වෙන්නේ කියලා. ඊටම වටිනා කාරණාවක් ප්‍රේක්ෂකාගාරය මේ වැඩසටහනට යෝධ ශක්තියක් දෙන්නේ ඔබ. එනිසා ඔබ අපි එක්කුණොත් බොහෝ දේ කරන්න පුළුවන් කියන විශ්වාසය මේ වැඩසටහන ආරම්භ කරපු දවසේ සිට අප සියලු දෙනාට තියෙනවා. ඒ හින්දා තමයි වැඩසටහන් 151ක් දක්වා මේ අද දක්වාම මේ වැඩසටහන් මාලාව කරගෙන යන ශක්තිය ධෛර්යය ලැබුණේ. ඒ නිසා අද බොහොම සුවිශේෂ දිනයක්. අද මේ දිනේ වටිනාකමත් එක්ක මේ දුරුතු පොහොය දිනේ දවසේ අපි සියලු දෙනාම එක හිතින් අධිෂ්ඨානයක් ඇති කරගනිමු. නැවත අපෙන් අහිමිව ගිය ඒ ශක්තිය අපි ඇති කරගන්නවා කියන කාරණාව බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. විශාල වෙහසක් දරමින් දීර්ඝ ගමනක අවසානයේ මේ වැඩසටහනට අවිල්ලා වැඩසටහන නිමාවීමත් යලි ආරම්භන්නේ දීර්ඝ ගමනක් යාම පරිසරවේදී ඉතිහාස ගවේෂක අපේ තිලක් කන්දේග මහත්මයාට නිදුක් නිරෝගී චිරජීවනයේ යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න කියලා අවශ්‍ය බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉතිහාසයේ ඉඳලා රුධිරය මේ මහ පොළොවට හෙළමින් මේ මහ පොළොව වෙනුවෙන් බොහෝ දේ කැපකිරීම කරපු ඕගොඩපොළ වෙද පරම්පරාවේ වර්තමාන පුරුක. ඒ වගේම අපේ අඹමල්ලේ වෙද මහත්මයා කියලා බොහොම ආදරණීය ගෞරවනීය නාමයෙන් මිනිසුන් කතා බහ කරන ලංකාවේ ඉන්න බොහෝම තරුණ වෛද්‍යාචාර්යවරයෙක් එතුමන් තනුෂ්ක රවිප්‍රිය කස්තුරිආරච්චි අපේ වෛද්‍යාචාර්යතුමාට නිදුක් නිරෝගී චිරජීවනය විශේෂයෙන්ම පුංචි සිදුවීම් හින්දා අපි කඩාගෙන යටුවත් යලි නැගී සිටින්නටම මේ වැඩසටහන ආශිර්වාදයක් වේවා කියලා යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න කියලා ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජ්‍යොතිෂ්‍ය විද්‍යාව මේ රටෙන් තුරන් වෙමින් විහිළුවට ලක් වෙමින් යන කාලයක යලි එහි වටිනාකම එහි කොඳුනාරටිය ශක්තිමත් කරන්න මේ රටට බිහි වෙච්ච ජ්‍යොතිෂ්‍ය විද්‍යා විභූෂණ ගුප්ත
විද්‍යාචාර්ය ගුප්ත විද්‍යා ශිරෝමණී ජ්‍යෝතිෂ රත්න ඒ වගේම දේශමාන්‍ය ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී එම් බණ්ඩාර මහත්මයා හැමදාම අපිත් එක්ක ඉන්නවා. කොයිතරම් කාර්යබහුල වුණත් නිදුක් නිරෝගී චිරජීවනීය යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න කියලා ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරන ඔබතුමාටත් වැඩසටහන නරඹමින් අපට ශක්තිය ධෛර්ය ලබා දෙන ඔබ සියලු දෙනාට නිරෝගීභාවය චිරජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. විවිධ තැන්වල විවිධ අය කළ හැකි දේ කරනවා රාවණ ශක්තිය යලි මේ පොළොවේ නගා සිටවන්නට. මේ වැඩසටහනට එන හැම දවසකම එක්තරා පුද්ගලයෙක් මට හම්බ වුණොත් මුණ ගැහුණොත් අහනවා කවද්ද රාවණා නැගිටින්නේ කියලා. ළඟදිම රාවණින්ගේ ශක්තිය අවදි වෙන බව අපිට පෙනෙන්නට තිබෙනවා මේ වැඩසටහන ආරම්භ වෙච්ච දවසේ ඉඳලා. ඒ හින්දා ඒ පිළිබඳව සැකයක් ඇති කරගන්න එපා. එවැනි ප්‍රශ්න අහන අයට උත්තරය අනාගතයේදී ලැබේවි. ඔබ සියලු දෙනාට ආයුෂ බොහෝ වේවා. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.